බලාපොරොත්තු වෙන්නේ ප්‍රක්ෂිප්ත චලිතය පිළිබඳව. අපි බලමු මොකක්ද ප්‍රක්ෂිප්ත චලිතයක් කියලා කියන්නේ කියලා. ඉස්සරවම අපි ඒක තේරුම් ගමු. අපි මෙන්න මේ විදිහට පොළව සැලකුවොත් ළමයි අපි හිතමු මේ මෙතන ඉඳලා මෙන්න මේ බලන්න ළමයි මෙන්න මේ වගේ තැනක තියෙන බෝලයක් මෙන්න මේ විදිහට අපි හිතමු මෙන්න මේ වගේ ආනතව චලිතය වෙන්න යන්නේ. හරි අපි හිතමු v ප්‍රවේගයකින් මෙතන කෝණේ අපි හිතමු θ කියලා. θ කෝණයක් තියෙනවා. මෙතන v කියන ප්‍රවේගයකින් චලිතය වෙන්න යන්නේ. තමයි දැන් ඔයාලට පේනවා ඔය තියෙන විදිහට චලිතය වුණොත් ඕක මෙන්න මේ වගේ මාර්ගයක තමයි චලිතය වෙන්නේ කියලා. හරි. අවසානයේදී මේ බෝලේ කොහෙද දෙන්නේ? අවසානයේදී ආයෙත් මෙන්න මෙතෙන්ට එනවනේ. රයිට්. එතකොට එතනමයි මෙන්න මේ වගේ චලිතයකට තමයි අපි ප්‍රක්ෂිප්ත චලිතයක් කියලා කියන්නේ. ප්‍රක්ෂිප්ත චලිතයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්ටත් එන්නේ ඔන්නෝම v ගෙම්ම තමයි. හරි. v ගෙම්ම තමයි. රයිට්. එතකොට අපි ගත්තොත් මෙතන කෝණේ කියලා. මෙතන කෝණේ θ ටම තමයි. හරි. ළමයි මෙන්න මේ වගේ චලිතයකට තමයි ප්‍රක්ෂිප්තාකාර චලිතයක් කියලා කියන්නේ. ප්‍රක්ෂිප්තාකාර චලිතයක් කියලා කියන්නේ. හරි. එතකොට ළමයි මෙන්න මේ චලිතයේ මෙන්න මේ අපි සලකන මේ ආරම්භක ස්ථානය සහ අවසාන ස්ථානය අතර තිරස් දුර අපි කියනවා තිරස් පරාසය කියලා. උපරිම තිරස් පරාසය කැපිටල් R කියලා අපි කියනවා. ඒ වගේම ළමයි මේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගතවන මුළු කාලයට අපි කියනවා ළමයි පියාසර කාලය කියලා. පියාසර කාලය කියලා කියනවා. අපි කියනවා කැපිටල් T කියලා එකට. කැපිටල් T පියාසර කාලය. පියාසර කාලය. හරි. ඒ වගේම ළමයි දැන් මේ බෝලේ ගත්තට පස්සේ මෙයාට මෙන්න මෙහෙම චලිතයේ උපරිම ස්ථානයට. ඒ කියන්නේ උපරිම උසට එනකොට මෙන්න මේ උපරිම උස අපි අර්ථ දක්වන මෙන්න මෙහෙම මෙන්න මේ උස අපි කියනවා සිම්පල් h කියලා. මෙන්න මේ උසත් අපි ලබා ගත යුතුයි. උපරිම උස. දැන් අපි හිතමු ළමයි උපරිම උසට එන්න ගත වෙච්ච කාලය සිම්පල් t නම් ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට එන්න ගත වන කාලය සිම්පල් t නම් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වන කාලයත් සිම්පල් tම වෙනවා. සිම්පල් tම වෙනවා. ඒ කියන්නේ උපරිම උසට එන්න ගත වන කාලයත් ආය උපරිම උසේ ඉඳලා පොළොව මට්ටමට එන්න ගත වන කාලයත් සමාන වෙනවා. එතකොට ඔයාලට පැහැදිලි මෙන්න මේ පියාසර කාලය මෙන්න මේ උපරිම උසට එන්න ගත වන කාලය වගේ දෙගුණයක් වෙනවා කියලා. මෙහෙම චලිතයකදී t1 සමානයි 2යි සිම්පල් t වෙනවා කියන එකත් ඔයාලට පැහැදිලි. හරි. රයිට්. ඒ වගේම ළමයි දැන් ඇත්තටම මේ ප්‍රක්ෂිප්ත චලිතය සලකනකොට මෙන්න මේ ප්‍රක්ෂිප්ත චලිතයේ අපිට දැන් ඇත්තට මෙතන v ප්‍රවේගයකින් පටන් ගන්න. එන්න ප්‍රවේගය අඩු වෙනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට නිකන් අඩු වෙලා ඊට පස්සේ ආයෙ මෙතන ඉඳලා එන්න වැඩි වෙනවා. මෙහෙට ප්‍රවේගය වැඩි වෙලා ආයෙත් තිබ්බ ප්‍රවේගයටමපත් වෙනවා. හොඳද? එතකොට ළමයි දැන් අපි හිතමු ඔයාලෙන් අහනවා මෙන්න මෙතනදී උපරිම උසේදී ප්‍රවේගය කොහෙටද තියෙන්නේ කීයද කියලා අහනවා.
දැන් ඇත්තටම උපරිම උසේදී ප්‍රවේගය පවතින්නේ කොහෙටද කියලා ගත්තොත් ඇත්තටම ප්‍රවේගය පවතින්නේ මෙන්න මෙහෙට. තිරසට විතර. උපරිම උසේදී. හොඳද? අපි හිතමු v ඩෑෂ් කියලා. හරි. ඒ වගේම ආය ඔයාලට ගන්න පුළුවන් වෙනවනේ මෙන්න මේ විදිහට අපි හිතමු මෙන්න මේ වගේ තැනකදී අපිට කියනවා මෙන්න මේ වගේ තැනකදී මේ වගේ උසකදී ළමයි අපිට කියනවා මෙන්න මේ වගේ උසකදී අපි හිතමු h1 කියලා උස h1 කියන උසේදී ප්‍රවේගය කීයද කියලා අහන්න. h1 උසේදී ප්‍රවේගය කීයද කියලා අහන්න. ප්‍රවේගය අහන්න. ඇත්තටම ප්‍රවේගය වගේම ප්‍රවේග දිශාවත් වැදගත්. ප්‍රවේග විශාලත්වය වගේම ප්‍රවේග දිශාවත් අපෙන් අහන්න. v ඩබල් ඩෑෂ් කියමු අපි. මෙන්න මෙතන හැදෙනවා නම් θ කෝණයක්. ඒ θ කෝණෙත් අපිට ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහට මේ ප්‍රක්ෂිප්ත චලිතයේ ගැටලු අපි දැන් ලියා ගන්න ඕනේ. හරි. වැදගත්ම කාරණේ ළමයි මෙන්න මේ වගේ තැනක ඉඳලා මෙන්න මේ වගේ තැනකට මේ වක්‍රාකාර මාර්ගයක මේ ප්‍රක්ෂිප්ත මාර්ගයක එනකොට අපිට මෙතන ඉඳලා මෙතෙන්ට මෙන්න මේ මාර්ගය ඔස්සේ චලිත සමීකරණ යොදන්න බෑ ළමයි. චලිත සමීකරණ යොදන්න අපිට බෑ. ඇත්තටම දැන් මෙතන v නේ. මෙතන v ඩබල් ඩෑෂ් නේ. මේ v ඩබල් ඩෑෂ් ගන්න මෙතන ඉඳලා මෙතෙන්ට චලිත සමීකරණ යොදන්න බෑ ළමයි. මෙතන ඉඳලා මෙතෙන්ට චලිත සමීකරණ යොදන්න බෑ. හරි. අපි බලමු චලිත සමීකරණ යොදන්නත් බැරි නම් කොහොමද අපි මෙන්න මේ වගේ ප්‍රවේගයක් ගන්නෙ? ඒ වගේම අපි මේකේ මූලිකම දේවල් ටික තිරස් පරාසය කැපිටල් R උපරිම උස සිම්පල් h පියාසර කාලය කැපිටල් T උපරිම උසේදී ප්‍රවේගය මේ දේවල් කොහොමද ගන්න කියලා අපි බලමු. ළමයි ඇත්තටම දැන් මම වලට කිව්වා මේ වගේ තැනක ඉඳලා මේ වගේ ආනතව මේ වගේ තැනකට එනකොට ප්‍රක්ෂිප්ත මාර්ගයක එනකොට අපිට මෙතන ඉඳලා මෙතෙන්ට චලිත සමීකරණ යොදන්න බෑ කියලා. හරි. ඒ නිසා අපි මෙන්න මෙහෙම කරනවා ළමයි. මේ ආනතව බෝලේ යන්නේ ආනතව දැන්. බෝලේ ආනතව ගියාට අපිට පුළුවන් ළමයි මෙන්න මේ බෝලය යන මේක ප්‍රවේගයක්නේ. මේක විභේදනය කරගන්න තිරසට සහ සිරසට. ඒ කියන්නේ සංරචක දෙකකට ප්‍රවේග සංරචක දෙකකට විභේදනය කරගන්න පුළුවන්. හොඳයි. අපි විභේදනය කරගෙන බලමු මොකද වෙන්නේ කියලා. රයිට්. ළමයි මෙන්න මේ විදිහට මට පුළුවන් තිරසටයි සිරසටයි විභේදනය කරගන්න. හරි. තිරසට විභේදනය කරොත් එනවා කෝණේ පැත්තට නිසා එනවා අපිට v cos θ කියලා. ඉහළට විභේදනය කරොත් එනවා v sin θ කියලා. ඒක ඔයාලා දන්නවා. දෛශික විභේදනය මම කියලා දීලා තියෙනවා. හොඳයි. දැන් එතකොට ළමයි මෙන්න මේ බෝලය ගත්තට පස්සේ මේ තමයි බෝලයේ ප්‍රවේග සංරචකය මේ තියෙන්නේ v1. එයා මෙහෙම මෙතෙන්ට එනවා. හරි. එතකොට ළමයි මේ ඉහළට තියෙන්නේ දැන් මොකද්ද? සිරස් ප්‍රවේග සංරචකය. මේට තියෙන්නේ මේ තිරසට තියෙන්නේ තිරස් ප්‍රවේග සංරචකය. තිරස් ප්‍රවේග සංරචකය. ඔන්න වැදගත් කාරණයක් කියනවා ළමයි. දැන් ප්‍රක්ෂිප්ත චලිතයේ ගත්තාම මෙන්න මේ තිරස් ප්‍රවේග සංරචකය ගත්තාම ඒක මුළු චලිතය පුරාවටම වෙනස් නොවි පවතිනවා. වෙනස් නොවි පවතිනවා. ඒකට හේතුව මේ චලිතය පුරාවටම තිරසට බාහිර බලපෑමක් නැතිවීම. දැන් වාත ප්‍රතිරෝධය වගේ ඒවා නොසලකා හරිනවා අපි. එහෙම තිබ්බොත් වෙනස් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගණන් හදනකොට වාත ප්‍රතිරෝධය සලකන්නේ නැහැනේ. එතකොට වාත ප්‍රතිරෝධයක් නැත්තම් තිරස් ප්‍රවේග සංරචකය හැම තැනදීම නියත වෙනවා. හරිද? ළමයි මේ සිරස් ප්‍රවේග සංරචකය තියෙනව නේද? දැන් සිරස් ප්‍රවේගය කියද්දිම ඔයාලට තේරෙනවා සිරසට ඉහළ යනවා නම් සිරසට ඉහළ යනවා නම් මන්දනය වෙනවා කියලා. ඍණ 10ක ගුරුත්වජ ත්වරණය තියෙන නිසා ඉහළට ඍණ 10ක මන්දනයක් තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ප්‍රවේගය 10 ගානේ අඩු වෙනවා. පහළට එනවා නම් 10 ගානේ වැඩි වෙනවා. අන්න එහෙනම් ඔයාලට පැහැදිලි
ප්‍රක්ෂිප්ත චලිතයේ යනකොට සිරස් ප්‍රවේග සංරචකය අඩු වැඩි වෙන්න පුළුවන් කියලා. මොකද ගුරුත්වාකර්ෂණ බලය බලපාන නිසා. හැබැයි තිරස් එක නම් වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. අපි බලමු දැන් බෝලේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනවනේ. බෝලේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනවනේ. හරි. ඒ එනකොට මේ සංරචක වලට මොකද වෙන්නේ කියලා බලමු ළමයි. හරි. හොඳට බලන්න ඇත්තටම ගත්තොත් හොඳට බලන්න මේ තියෙන උපරිම උස මම මේ කඩේෙන් දක්වන්නේ උපරිම උස ඇත්තටම සිරස් ප්‍රවේග සංරචකය ළමයි මෙන්න මෙතෙන්ට එනවා. හොඳ මෙන්න මෙතෙන්ට එනවා. ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකය ගත්තොත් මෙතෙන්ට එනවා. හරි. මේ අඳින්නේ මං ළමයි බෝලේ සිරස් ප්‍රවේග සංරචකය. මේ තියෙන්නේ සිරස් ප්‍රවේග සංරචකය. කොතෙන්ට ආවද? මෙතන ඉඳලා මෙතෙන්ට ආවා. සිරස් ප්‍රවේග සංරචකය. කියන්නේ බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට. දැන් අපි හිතමු බෝලෙට මෙතන ඉඳන් මෙතෙන්ට එන්න t කාලයක් ගත වෙනවා කියලා. බෝලෙට මෙතන ඉඳලා මෙතෙන්ට එන්න t කාලයක් ගත වෙනවා කියලා හිතමුකෝ. එහෙනම් සිරස් ප්‍රවේග සංරචකයටත් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න t කාලයක් ගත වෙනවා. එකම කාලයක් ගත වෙනවා. එතකොට ඇත්තටම දැන් බෝලය මෙතෙන්ට ඇවිල්ලා එතනින් එහා ආයේ මෙහෙ උඩ යන්නේ නැහනේ. මෙයා දැන් පහළට එනවා. එහෙනම් ළමයි සිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙතනදී බිඳුව වෙනවා. සිරස් ප්‍රවේග සංරචකය කිය වෙනවද? බිඳුව වෙනවා. බිඳුව වෙනවා. මෙතනදී සිරස් ප්‍රවේග සංරචකයගේ බිඳුව වෙනවා. බිඳුවයි ms ඍණ 1 කියලා දාමු අපි. බිඳුව වෙනවා. හරි. ඊට පස්සේ ළමයි අපි තිරස් ප්‍රවේග සංරචකය ගත්තොත් තිරස් ප්‍රවේග සංරචකය. හොඳ බලන්න තිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට එනවා. එතකොට තිරස් ප්‍රවේග සංරචකය අපි මෙන්න මේ විදිහට ගත්තොත් මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි තියෙන්නේ. හරි. දැන් එයාගේ ප්‍රවේගය ගත්තොත් ළමයි එයාගේ ප්‍රවේගය මං කිව්වා වෙනස් වෙන්නේ නෑ කියලා. කීයද? වෙනස් වෙන්නේ නෑ. අගේ කීයද? v cos θ වෙනවා. v cos θ වෙනවා. මොකද මේ තිරස් ප්‍රවේග සංරචකය චලිතය පුරාවට නියත වෙන හින්දා. හරි. එතකොට ළමයි මෙතන ඉඳලා තිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙතෙන්ට එන්න ගත වන කාලයත් ළමයි ඇත්තටම මෙන්න මේ සිම්පල් ටීම තමයි. සිම්පල් ටීම තමයි කියලා තේරුම් ගන්න ඕනේ. සිම්පල් ටීම තමයි. හරි. එහෙනම් පැහැදිලි සරලව තේරුම් ගන්න බෝලය මෙතන ඉඳලා මේ ආනත මාර්ගය ඔස්සේ මෙතෙන්ට එනකොට ඒ බෝලයේ සිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට යනවා. එයා බිඳුව වෙනවා. තිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙතෙන්ට එනවා. මේ තිරසට මෙච්චර ඒ කියන්නේ බෝලේ කොච්චරක් මේ බලන්න මේ මෙතන ඉඳලා ආනත චලිතයෙන් බෝලේ මෙතෙන්ට එනකොට ඒ බෝලේ සිරසට මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා නෙමෙයි මේ තිරසට මෙච්චරක් ඇවිල්ලා නෙමෙයි මෙතන ඉඳලා මෙච්චරක් ඇවිල්ලා. හරි බලන්න බෝලේ මෙතෙන්ට එනකොට සිරසට මෙච්චරක් ගිහිල්ලා තිරසට මෙච්චරක් ඇවිල්ලා. හරි රයිට්. ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකයේ t කාලයක් තුල මෙතෙන්ට එනවා බෝලේ මෙතෙන්ට t කාලයක් තුල එනවා. තිරස් ප්‍රවේග සංරචකයේ t කාලයක් තුල මෙතෙන්ට එනවා. සරලයි. හරි. ඊළඟට ළමයි දැන් මේ බෝලේ තියෙනවනේ. මේ බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එන අවස්ථාව ගමුකෝ. හරි. මං කියන්නේ දැන් ඒකට ගත වෙන්නේ මෙතෙන්ට එන්න ගත වෙන්නේ සිම්පල් t කාලයක් නම් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙන්නේ සිම්පල් t කාලයක්ම තමයි කියලා කිව්වනේ. සිම්පල් t කාලයක්ම තමයි කියලා කිව්වනේ. හරි. දැන් ළමයි බලන්න ඊට පස්සේ මෙතනින් පස්සේ ඒ කියන්නේ මෙන්න මෙතනින් පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට එන චලිතය ගත්තොත් දැන් මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට දැන් ඉන්නේ දැන් මෙයා මෙතන ඉන්නකොට තිරස් ප්‍රවේග සංරචකය මෙතනනේ තියෙන්නේ. ඒතර මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට තිරස් ප්‍රවේග සංරචකය කොතෙන්ට එනවද? මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. හරි. තිරස් ප්‍රවේග සංරචකය මෙතන ඉඳලා මෙතෙන්ට එනවා.
දැන් මම මෙතන දාන්නම් ඔයාලට පේන්න මේ තියෙන්නේ මෙයාගේ සිරස් ප්‍රවේග සංරචකය මේ තියෙන්නේ තිරස් ප්‍රවේග සංරචකය සරලයි හරි අගයන් දැම්මොත් මේක බිඳුවයි මේක v cos θ ඇත්තටම මෙතනදී සිරසට ප්‍රවේගයක් නැහැ සිරසට ප්‍රවේගයක් තිබ්බනම් තව යන්න එපා උඩට යන්නේ නැහනේ දැන් මෙතන උපරිම උසනේ හරි එතකොට තිරසට විතරයි තියෙන්නේ v cos θ විතරයි ඊට පස්සේ මෙයා බිඳු වුණා ඊට පස්සේ දැන් සිරස් ප්‍රවේග සංරචකයේ බිඳු වුණා නම් එතන ඉඳලා මොකද වෙන්නේ දැන් ආයේ යා පහළට යනවා මේ මෙයා බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරස් ප්‍රවේග සංරචකයේ පහළට එනවා තිරස් ප්‍රවේග සංරචකයේ මෙහෙම ඉස්සරහටම යනවා හරි එතකොට දැන් සිරස් ප්‍රවේග සංරචකයේ මෙතන ඉඳලා පහළට වෙන්න එපා මෙතෙන්ට එද්දි අන්න එහෙනම් මම සිරස් ප්‍රවේග සංරචකයේ දැම්මොත් මෙතනින් අපිට පුළුවන් පහළට දාන්න සිරස් ප්‍රවේග සංරචකය තිරස් ප්‍රවේග සංරචකය මෙහෙට දාන්න පුළුවන් හරි ඒ කියන්නේ මෙන්න මේ තිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට වෙනවා මේ බෝලේ ගාවටම එනවා හරි සිරස් ප්‍රවේග සංරචකය මෙන්න මේ විදිහට පහළට එනවා හරි දැන් අගයන් ගත්තොත් මේ තිරස් ප්‍රවේග සංරචකය ගත්තොත් ළමයි පැහැදිලිව මේක v cos t ටම තමයි හරි මොකද වෙනස් වෙන්නේ නැහැ නියතයි මේ නියතයි සිරස් ප්‍රවේග සංරචකය ගත්තොත් දැන් මේ මෙතන ඉඳලා මෙතන තියෙදි v sin t ටනේ ඒක මෙච්චරක් උඩට ගියා ගිහිල්ලා එතන ඉඳලා මොකද උනේ ආයෙ මෙතෙන්ට ආවා හරිද බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට යනකොට සිරස් ප්‍රවේග සංරචකයේ මෙතන ඉඳලා උඩට උපරිම උසට ගියා දැන් ඊළඟට බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරස් ප්‍රවේග සංරචකයේ මෙතන ඉඳලා ආයෙ පහළට එනවා හරි සරලයි කතන්දරේ හරි එතකොට අවසානයේදී ආයෙත් සිරස් ප්‍රවේග සංරචකයේ ප්‍රවේගය මොකද වෙන්නේ v sin t ටම වෙනවා v sin θ වෙනවා හරි දැන් මෙතන v sin θ v cos θ මෙතනත් v cos θ v sin θ වෙනවා ඒ නිසා ප්‍රවේගයේ වීම වෙනවා මෙයාම වෙනවා මොකද මේ දෙන්නගේ සංප්‍රයුක්තය මෙයා v ඒ දෙන්නමයි මෙතන ඉන්නේ එහෙනම් ඉතින් ඒ දෙන්නගේ සංප්‍රයුක්තයත් v කෝණයත් θ වෙන්න ඕනේ හරි තේරුම් ගන්න මේ කාරණා ටික හරි දැන් අපි මේක මේ මූලිකම ප්‍රක්ෂිප්තාකාර චලිතයේ මෙන්න මේවට උත්තර ගමු අපි දැන් හරි මොන හරි අගයන් ආදේශ කරලා බලමු උත්තර ගන්න බලමු හරි එතකොට මේක තව චුට්ටක් පැහැදිලි වෙනවා හොඳයි ළමයි අපි ගැටලුවකින් මේක තේරුම් ගමු හරියටම බලන්න දැන් මේ වගේ බෝලයක් තියෙනවා 50 ms ඍණ එකක් තිරසට අංශක 60ක් ආනතව 50 ms ඍණ එකකින් චලිතය වෙනවා හරි එතකොට ඕකේ ඔය යන මාර්ගය ගත්තොත් මෙන්න මේ වගේ මාර්ගයක තමයි ඔයා යන්නේ හරි මෙහෙම එනවා මෙතෙන්ට එනවා අවසානෙට හරි බලන්න මෙතෙන්ට වෙන්න රයිට් එතකොට ළමයි මේ දැන් අපෙන් අහනවා ප්‍රශ්න ටිකක් හරි අපෙන් අහනවා ඉස්සරවම මෙන්න මේ තිරස් පරාසය r කොච්චරයිද කියලා අහනවා ඒ වගේම අපෙන් අහනවා මෙන්න මේ උස උපරිම උස කොච්චරයිද කියලා සිම්පල් h කොච්චරයිද කියලා අහනවා ඒ වගේම ළමයි අපෙන් අහනවා ඒ උපරිම උසට එන්න ගත වෙච්චි කාලේ සිම්පල් t කොච්චරයිද කියලා අහනවා. ඒ වගේම අපෙන් අහනවා මෙන්න මේ උපරිම උසේදී ප්‍රවේගය කොච්චරයිද කියලා අහනවා. හරි. උපරිම උසේදී ප්‍රවේගයත් අහනවා. මෙයා කොච්චරයිද කියලා අහනවා. උපරිම උසේදී ප්‍රවේගය. අපි හිතමු v naught කියලා එක. හරි. ඊළඟට අපෙන් අහනවා පියාසර කාලයත් අහනවා. කැපිටල් T. ඒ කියන්නේ පියාසර කාලය කියන්නේ මොකද්ද? මෙතන ඉඳලා මෙතෙන්ටම එන්න ගත වෙන කාලය අහනවා. දැන් ඉතින් ඔයගොල්ලෝ මේක දන්නවනේ. මොකද්ද? දැන් ඔයගොල්ලෝ දන්නවනේ මෙතන වදින්නේ කීයෙන්ද? 50ෙන්ම කියලා. ඒක මම කිව්වනේ. 50 ms ඍණ එකෙම තමයි වදින්නේ. මොකද පටන් ගන්නේ 50න් නිසා. ඒ වගේම මෙතන කෝණෙත් අංශක 60 වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. හරි. රයිට් අපි දැන් මේ කියන ඒවා හොයමු. හොඳයි. අපි ඉස්සරෝම හොයමු ළමයි අංක 1ටම අපි හොයමු සිම්පල් t. සිම්පල් t කියන්නේ මොකක්ද? සිම්පල් t කියන්නේ මෙතන ඉඳලා
මෙතෙන්ට එන්න ගත වෙන කාලය සිම්පල් t. ආයෙ ඔයාලා දන්නවා මෙතන ඉඳලා ඒක මෙතෙන්ට එන්න ගත වෙන්නේ ඒ කාලෙමයි කියලා. හරි. දැන් ළමයි මෙන්න මේ සිම්පල් t හොයන්න තියෙනවනේ. මේ සිම්පල් t හොයන්න අපිට චලිත සමීකරණයක් දාන්න බෑ මෙතන ඉඳලා මෙතෙන්ට. තේරුණාද? ඒ නිසා අපි මේක සංරචක දෙකකට විභේදනය කරගත්ත මතකද? අන්න ඒ විදිහට දැන් මෙතන විභේදනය කරනවා. හරි. මෙහෙට සහ මෙහෙට විභේදනය කරනවා. හරි. දැන් මෙහෙට තිරසට ගත්තොත් තිරසට තියෙන්නේ v cos 60. يعني 50යි cos 60. 50යි cos 60 තියෙන්නේ. තමයි තිරසට තියෙන්නේ මොකද්ද? 50යි cos 60. සිරසට තියෙන්නේ සිරසට තියෙනවා අන්න 50යි sin 60. හොඳද? එතකොට මේ 50යි sin 60 කියන සිරස් ප්‍රවේගය ළමයි මෙහෙම මෙන්න මෙහෙම මෙතෙන්ට නිකන් වැඩි වෙනවා මේ. බලන්න. sorry අඩු වෙනවා. හරි. මෙතෙන්ට නිකන් අඩු වෙනවා. හරි. බලන්න. එතකොට මෙතනදී මෙන්න මෙතනදී ඒකේ අගය කීයද? බිංදුව වෙනවා. බිංදුව වෙනවා. හරි. මෙතනදී බිංදුව වෙනවා. හරි. බිංදුවයි කියලා ලියන්නම්ම. බිංදුවයි ms ඍණ 1 වෙනවා. හරි. දැන් ඔයාලා දන්නවා මම කිව්වා දැන් මේ බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙන කාලය සිම්පල් t නම් සිරස් ප්‍රවේග සංරචකයත් මෙතන ඉඳලා දැන් බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට බෝලේ සිරසට කොච්චරක් යනවද? සිරස් ප්‍රවේග සංරචකය කියන්නේ ඒකටනේ. සිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට යනවා. හරි. එහෙනම් දැන් මම කරන්න යන්නේ ළමයි මම ඉහළට සිරස් ප්‍රවේග සංරචකයට v සමානයි u ධන at දාන්න. චලිත සමීකරණ දාන්න පුළුවන්. මොනවටද? මතක තියාගන්න. සංරචක වලට දැන් මේක රේඛීය චලිතයක් නෙමෙයි. ගුරුත්වය යටතේ ඉහළට යන්නේ. සිරස් ප්‍රවේග සංරචකය. ආයෙ පහළ එනවා. මෙතන ඉඳලා බෝලේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට ඉහළට යනවා. බෝලේ ආයෙ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මෙයා පහළ එනවා. තිරස් ප්‍රවේග සංරචකයටත් පුළුවන් චලිත සමීකරණ දාන්න. මොකද එයා මෙහෙට යන්නේ. එයා ත්වරණය වෙන්නේ නැහැ. ඇයි? තිරසට කිසිම බාහිර බලපෑමක් නැති නිසා මෙයා වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. වෙනස් වෙන්නේ සිරස් එක විතරයි ගුරුත්වයේ බලපෑම තියෙන හින්දා. හරි. දැන් මම එනවා මේ සිරස් ප්‍රවේග සංරචකයට v සමානයි u ධන at දානවා. v කීයද? බිංදුවයි. u කීයද? 50යි sin 60. හරි. බලමු දාන්න. එහෙනම් බිංදුව සමානයි 50යි sin 60 ඍණ ඇයි ළමයි මෙතන දැන් මම ඍණ දැම්මේ ඍණ දාන්න හේතුව ත්වරණයක් නෙමෙයි මන්දනයක් නේ ඍණ g වෙනවනේ. එතකොට කොහොමද මෙතන ඍණ වෙනවා. මෙතන g ට අපි ඍණ ආදේශ කරාද? ඍණ 10 ආදේශ කරාද? එතකොට ඍණ 10යි t කියලා එන්නේ. ඍණ 10යි t කියලා එන්නේ. හරි. එතකොට t සමානයි 50යි sin 60. ඒ කියන්නේ 50 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒක බෙදෙනවා 10යි. හරි. එතකොට එනවා ළමයි t 2.5යි මූල 3යි තප්පර කියලා. 2.5යි මූල 3යි තප්පර කියලා එනවා මොකද්ද? සිම්පල් t එක. සිම්පල් t එක. හරි. එහෙනම් ළමයි සරලයි බලන්න පැහැදිලි ඔයගොල්ලන්ට දැන් සිම්පල් t ගත්තනේ. සිම්පල් t ගත්තා නම් ඔයාලට කැපිටල් t එකක් ගත්ත හැකිද? ඇයි? ඔයාලා දන්නවා කැපිටල් t කියන්නේ සිම්පල් t එකේ දෙගුණය කියලා. මොකද මම ඔයාලට කිව්වා උපරිම උසට එන්න ගත වෙන කාලයමයි ආපහු මේ පැත්තෙන් මේ පැත්තට එන්නත් ගත වෙන්නේ කියලා. සිම්පල් t මයි. හරි. එතකොට කැපිටල් T මේකේ දෙගුණේ t එකේ දෙගුණේ. හරි. එහෙනම් කැපිටල් T කීයද? කැපිටල් T එනවා 2 ගුණ කිරීම 2.5යි මූල 3. ඒ කියන්නේ 5යි මූල 3යි තප්පර කියලා එනවා. 5යි මූල 3යි තප්පර කියලා එනවා. හරි. දැන් ළමයි උපරිම උස ගන්න ඕනේනේ. හරි. ඊළඟට මම උපරිම උස ගන්නෙ. හරි. ඔයාලට තේරෙන දැන් මේක හරියට ලේසි වැඩක් කියලා බලන්නකො. උපරිම උස ගන්න ඕන. මං ඊළඟට ගන්න උපරිම උස සිම්පල් h එක. හරි. බලන්න දැන් උපරිම උස ගන්නත්
අපිට පාවිච්චි කරන්න වෙන්නේ ළමයි මෙන්න මේ චලිත සමීකරණයමයි. මේ චලිතේම සලකන්න වෙන්නේ මේ බලන්න. සිරස් ප්‍රවේග සංරචකයේ දැන් උපරිම උස සිම්පල් h නේ බෝලේ උපරිම උසට එනකොට ළමයි සිරස් ප්‍රවේග සංරචකය. දැන් ඇත්තටම උපරිම උස කියන්නේ සිරසට කොච්චරක් උඩට ගියාද කියන එකනේ. එහෙනම් සිරස් ප්‍රවේග සංරචකයේ ගියපු උස හෙව්වනම් අපි හරි. අපිට දැන් මෙතන ඉඳලා මේ ආනත චලිතයට චලිත සමීකරණ දාන්න බෑ තමයි. හැබැයි අපිට මෙතන ඉඳලා උපරිම උසට හරි උපරිම උසට යන එකට චලිත සමීකරණ දාන්න පුළුවන්. මොකද සිරස් ප්‍රවේග සංරචකයේ සිම්පල් h උසක් යනවා. හරි. එහෙනම් සිරස් ප්‍රවේග සංරචකයට අපි දානවා ළමයි ඉහළට මොකද්ද? v වර්ග සමානයි u වර්ග ධන 2as. හරි. අදාළ චලිත සමීකරණ භාවිතා කරන්න ඉතින් දැනන් ඉන්න ඕනේ. හරි. එතකොට v වර්ග කීයද? බිඳුවයි. ඇයි? උපරිම උසේදී ප්‍රවේගය බිඳුවයිනේ සිරස් ප්‍රවේග සංරචකයේ. මෙතනදී 50යි sin 60 වෙනවා. හරි. එහෙනම් u වර්ග කියන්නේ 50යි sin 60 වර්ගය ඍණ. ඇයි ඍණ දැම්මේ? ඍණ දැම්මේ ඉතින් ඉහළට යනකොට තියෙන්නේ මන්දනයක්. මේ ඒ ඍණ වෙනවනේ. ඒ නිසා මෙතන ඍණ දැන් මේ ධන ඍණ වෙනවනේ කොහොමත් මෙතන ඒ ඍණ වෙද්දි. හරි. එතකොට ඔතන එනවා දෙක ගුණ කිරීම ඍණ 10 නෙමෙයි දැන් 10 ඍණ දැම්මනේ මෙතෙන්ටම දාපු නිසා s කියලා එනවා. හරි. එතකොට s කියන්නේ h නේ. එහෙනම් මෙතන 20යි h සමානයි 50 වර්ගය 2500 කියලා දන්නවා ඔයගොල්ලෝ. sin 60 වර්ගය කියන්නේ මූල 3 බෙදීම 2 වර්ගයනේ. එතකොට h සමානයි 2500 බෙදීම 20 ගුණ කිරීම මූල 3 වර්ගය 3යි 2 වර්ගය 4යි. හරි. ඔතනින් අපිට ගන්න පුළුවන් සුළු කරලා h එක h ගන්න පුළුවන්. උපරිම උස ගන්න පුළුවන් ළම. හරි. දැන් අපිට මොකද්ද හොයන්න ඉතුරුලා තියෙන්නේ? right. අපිට හොයන්න ඉතුරුලා තියෙන්නේ මෙන්න මේ r. තිරස් පරාසය. ඒ කියන්නේ අංශක 60කින් ආනතව තිරසට අංශක 60කින් ආනතව 50යි ms ඍණ එකක ප්‍රවේගයකින් විසිකරන බෝලයක්. හරි. 50යි ms ඍණ එකක ප්‍රවේගයකින් විසිකරන බෝලයක් කොච්චර දුරක් යනවද? තිරසට කොච්චර දුරක් යනවද කියලා අපි හොයන්න ඕනේ දැන් r එක. හරි. අපි දැන් r හොයමු. හරි. අවසානයේ අපිට හොයන්න තියෙන්නේ r එක. right. බලමු දැන් r එක හොයනකොට අපි සලකන්න ඕන ළමයි තිරස් ප්‍රවේග සංරචකය. හරි. තිරස් ප්‍රවේග සංරචකය. දැන් අපිට ඇත්තටම ආනත චලිතයට චලිත සමීකරණ දාන්නම බෑනේ. දාන්නම බෑ. හරි. දැන් අපි සිම්පල් t හොයාගත්තා සිරස් ප්‍රවේග සංරචකයේ චලිතය සලකලා. සිම්පල් h එකත් හොයාගත්තා සිරස් ප්‍රවේග සංරචකයේ චලිතය සලකලා. හරි. හැබැයි දැන් අපිට මේ r හොයන්න මොකද r කියන්නේ ළමයි තිරසට තියෙන එකක්නේ. තිරසට සිදුවන විස්ථාපනයනේ r කියන්නේ. එහෙනම් ඉතින් තිරසට සිදුවෙන විස්ථාපනයට බලපාන්නේ කවුද? තිරස් ප්‍රවේග සංරචකයනේ. එහෙනම් තිරස් ප්‍රවේග සංරචකයට අපි චලිත සමීකරණ දානවා r හොයන්න. දැන් තිරස් ප්‍රවේග සංරචකය r විස්ථාපනයක් කරලානේ. බෝලය මෙතන ඉඳලා මෙහෙම මෙතෙන්ට එනකොට තිරස් ප්‍රවේග සංරචකයේ මෙතන ඉඳන් කොතෙන්ට ඇවිල්ලාද? මෙතෙන්ට ඇවිල්ලානේ. ඒ කියන්නේ බෝලය r දුරක් යනකොට තිරස් ප්‍රවේග සංරචකයත් r දුරක් ගිහිල්ලා විස්ථාපනයක් වෙලා. හරි. කොච්චර කාලයක් ගිහින්ද? කැපිටල් T කාලයක්. හරි. එහෙනම් ළමයි මම තිරසට දානවා s සමානයි ut ධන භාගයක් at වර්ග. ඇත්තටම මෙතන භාගයක් at වර්ග කියන කෑල්ල අවශ්‍ය නැත. ඇයි අවශ්‍ය නැත්තේ? භාගයක් at වර්ග දැම්මට වැඩක් නැහැ. මොකද තරණයක් නැති නිසා. ඒක අයින් කර හැකියි අපිට. එතකොට තිරසට s සමානයි ut විතරක් දාන්න ඕනේ. මොකද තිරසට ළමයි තරණය වෙන්නේ නැහනේ. කිසිම බාහිර බලපෑමක් තිරසට නැහැ. ගුරුත්වයේ බලපෑම තියෙන්නේ සිරසට. එහෙනම් අපිට පුළුවන් s සමානයි ut දාන්න. දැන් r නේ s කියන්නේ. u කියන්නේ මොකද්ද ළමයි? v cos θ. ඒ කියන්නේ 50යි cos θ ගුණ කිරීම කැපිටල් T. ඇයි දැන් මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙන කාලය කැපිටල් T නේ. මම මේ දාන්නේ තිරස් ප්‍රවේග සංරචකයට s සමානයි ut. හරි. එතකොට r සමාන වෙනවා 50යි cos 60 ගුණ කිරීම t ට. t කියන්නේ 5යි මූල 3 ළමයි. හරි. එතකොට 50යි cos 60 කියන්නේ cos 60 භාගයයි 25යි. 25 ගුණ කිරීම 5යි මූල 3ෙන් අපිට ගන්න පුළුවන් කොච්චරක් හරි කොච්චරක් h සහ r කියන්නේ දිගවල්නේ. එතකොට මීටර වලින්ම ඉන්නේ. එතකොට කොච්චරක් දුරට ගියාද කියලා ඕමම ගත්ත හැකි.
හරි. තේරුම් ගන්න. ඔන්න ඔය ටික තමයි මූලිකම දේවල්. දැන් අපි සිම්පල් T හෙව්වා. සිම්පල් T හොයන්න පාවිච්චි කරේ සිරස් ප්‍රවේග සංරචකය. සිම්පල් H හෙව්වා. ඒකට පාවිච්චි කරේ තිරස් ප්‍රවේග සංරචකය. කැපිටල් T හෙව්වා. කැපිටල් T හොයන්න පාවිච්චි කරේ ඒක නිකම්ම අපි හිතුවා. මොකද උඩට යන්න සිම්පල් T නම් ආයෙ පහළට එන්න සිම්පල් T. එහෙනම් කැපිටල් T කියන්නේ සිම්පල් T වගේ දෙගුණයක් කියලා අරගෙන අපි ඒකේ හෙව්වා. ඊළඟට අපිට උපරිම දැන් අපිට ඕන වුණා R හොයන්න. R හොයන්න අපි තිරස් ප්‍රවේග සංරචකයට S සමානයි ut දන භාගයක් at වර්ග දැම්මා. ඒක ඉතින් අර ඒ තිරස් චලිතයේදී අනිවාර්යෙන් මතක තියාගන්න ඒ නැති නිසා S සමානයි ut දාපුවම ඇති. හරි. තොරණේ නැහැ. තොරණේ බිඳුව නිසා. හරි. ඔය විදිහට අපිට මේ මූලික දේවල් ටික කතා කරන්න පුළුවන්. හරි. මෙතනින් ඉස්සරහට අපි ප්‍රක්ෂිප්ත චලිතයේ ගැටලු ටිකක් බලමු. ගැටලු ටිකෙන් තවදුරටත් මේ ප්‍රක්ෂිප්ත චලිතය තේරුම් ගන්න උත්සාහ කරමු. ඊළඟ අපි බලමු මේ වගේ ගානක්. දැන් මෙතන අංශක 45 තිරසට අංශක 45ක කෝණයකින් 50යි මූල 2ක ප්‍රවේගයෙන් මේ වගේ බෝලයක් මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තාකාර චලිතයක යෙදෙනවා කියලා හිතන්නකෝ. අපෙන් අහනවා උපරිම උස වගේ. හරි. මේ උපරිම උස සිම්පල් h නේ. ඒ වගේ භාගයක් උස ගිහින් ඉන්න අවස්ථාවක. ඒ කියන්නේ h බෙදීම දෙකක් උස. මෙන්න මෙතන බෝලේ තියෙනකොට මෙන්න මේ බෝලේ ප්‍රවේගය අහනවා ළමයි. හරි. ඒ බෝලේ ප්‍රවේගය අහනවා. හරි. අපි බලමු ඒක කොහොමද හොයන්නේ කියලා. මෙයා අහන්නේ. මෙන්න මෙයා. හරි. ඇත්තට මේක ඔයාලා දන්නවා මේ 50යි මූල දෙකට වඩා අඩු වෙනවා. ඒ වගේම මෙතන දැන් කෝණේ 45 නම් ඊට වඩා කෝණෙත් අඩු වෙනවා. මොකද එන්න කෝණේ අඩු වෙන්න ඕන නිසා. මෙතනදී කෝණේ බිඳුවයිනේ. මෙහෙටනේ තිරසටනේ ප්‍රවේගය තියෙන්නේ. හරි. හරි. එතකොට මේ කෝණෙත් අපිට ඕනේ. මෙන්න මෙයා. θ. ඕනේ වගේම v ඩෑෂ් කියලා කිව්වම අපි මෙයා v ඩෑෂ් එකත් ඕනේ. හරි. v ඩෑෂ් තමයි අහන්නේ. හරි. ළමයි එතකොට අපිට මේ මෙතන ඉඳලා මෙතෙන්ට ආනත චලිතයට චලිත සමීකරණයක් දාන්න බෑනේ. හරි. ආනත චලිතයට චලිත සමීකරණයක් දාන්න බෑ. හොඳද? මෙතන ඉඳලා මෙතෙන්ට ආනත චලිතයට චලිත සමීකරණයක් දාන්න බෑ. හරි. රයිට්. එතකොට චලිත සමීකරණයක් දාන්න බැරි නිසා අපි කරන්නේ සිරස් ප්‍රවේග සංරචකයට චලිත සමීකරණ දාලා ඒ වගේම තිරස් ප්‍රවේග සංරචකයට චලිත සමීකරණ දාලා අදාළ මේ v ඩෑෂ් එක හොයනවා. හරි. බලමු කොහොමද හොයන්නේ කියලා. හරි. මුලින්ම ළමයි මේ විදිහට සිරස් ප්‍රවේග සංරචකය සහ තිරස් ප්‍රවේග සංරචකය දාගමුකෝ. හරි. එතකොට තිරස් ප්‍රවේග සංරචකය වෙන්නේ අපිට ගන්න පුළුවන් තිරස් එක 50යි මූල 2 ගුණ කිරීම cos 45 කියලා. හරි. එතකොට අපිට තිරස් එක ගන්න පුළුවන් ළමයි 50යි මූල 2 ගුණ කිරීම sin 45 කියලා. හරි. එතකොට උත්තරේ එනවා මෙතන 50යි කියලා. මෙතනත් එනවා ළමයි තිරස් එකත් 50යි කියලා. මොකද cos 45ත් එකයට මොළ 2යි sin 45ත් එකයට මොළ 2යි හින්දා 50 ms ඍණ කියලා. හරි. දැන් ඔයාලට පැහැදිලි මෙතනත් අනිවාර්යෙන් 50 ms ඍණ එක කියලා. ඇයි? ඒ ළමයි තිරස් එක දැන් මේ තිරස් ප්‍රවේග සංරචකයේ 50යිනේ. තිරස් එක මෙතනදිත් 50ම තමයි. එහෙනම් මෙතනදී තිරස් එක කීයද? එතනදී තිරස් එක 50ම තමයි ළමයි. හරි. මෙතනදී තිරස් එක ගත්තොත් ඒක 50ම තමයි. වෙනස් වෙන්නේ නැහැ. හරි. රයිට්. 50 ms ඍණ එකම තමයි. 50 ms ඍණ එක. හරි. දැන් ළමයි ඇත්තටම අපිට මේ v ඩෑෂ් හොයන්න චලිත සමීකරණයක් දාන්න බෑනේ. හරි. අපි දැන් මේ තිරස් මෙතන තිරස් ප්‍රවේග සංරචකය දන්නවා මේ. තිරස් ප්‍රවේග සංරචකය දන්නවා. හරි. අපි මෙතන සිරස් ප්‍රවේග සංරචකයත් හොයාගත්තොත්. හරි. දැන් මෙතන සිරස් ප්‍රවේග සංරචකය කීයද? මෙන්න මෙතන. කීයද? බිඳුවයි. එතනදී බිඳුවයි. හරි. බිඳුවයි ms ඍණ එකයි උපරිම උසේදී සිරසට දැන් බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට හරි සිරස් ප්‍රවේග සංරචකය යන්නේ මෙතන ඉඳන් කොතෙන්ද? මෙතෙන්ට. හරි. සිරස් ප්‍රවේග සංරචකය යන්නේ එතෙන්ට. හරිද? අන්න ඔතෙන්ට එනවා. සිරස් ප්‍රවේග සංරචකය. හරි. එතකොට එතනදී ප්‍රවේගය බිඳුවයි. හරි.
0.5 ms ඍණ 1. හරි. එතකොට බෝලේ ගත්තාම ළමයි මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරස් ප්‍රවේග සංරචකය මෙච්චරක් උසට යනවානේ. හරි. මෙන්න මෙතෙන්ට එනවා. මෙච්චරක් උසට එනවා. h බෙදීම දෙකක් උසට යනවා. හරි. දැන් එතනදී ඇත්තටම ප්‍රවේගයක් තියෙනවනේ. තියෙන්න එපා. මෙතනදී ප්‍රවේගයක් තියෙන්න ඕනේ. අපි හිතමු v නෝට් කියලා එක. හරි. එහෙනම් ඒක තමයි මෙතන මොකක් වෙන්නේද? සිරස් ප්‍රවේග සංරචකය වෙන්නේ. හරි. දැන් අපි කොහොම හරි කරලා හරි. මෙන්න මේ v නෝට් එක හෙව්වොත් මේ v නෝට් එක හෙව්වොත් අපි 50ක් දන්න නිසා මෙන්න මෙයා සහ මෙයාගේ සම්ප්‍රයුක්තෙන් v dash එක අපිට ගන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. දැන් අපි එහෙනම් දැන් අපි දන්නවා සිරස් ප්‍රවේග සංරචකය මෙතන ඉඳලා මෙතෙන්ට එනවනේ. බෝලේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට සිරස් ප්‍රවේග සංරචකය මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. එහෙනම් සිරස් ප්‍රවේග සංරචකයට චලිත සමීකරණ දාලා කොහොම හරි v නෝට් එක අපි හොයාගත්තොත් හරි අපිට පුළුවන් මෙතන v dash එක ගන්න. ඒ වගේම මේ කෝණේ ගන්නත් පුළුවන්. දෛශික නෙමෙයි පේනවනේ. එකිනෙකට ලම්බක දෛශික දෙකක් තියෙන්නේ. එතකොට ඒකේ සම්ප්‍රයුක්තය r එක මෙතන හෙව්ව හැකි v dash එකේ. හරි. දැන් ඕක කරන්න නම් අපි ළමයි මේ h හොයාගෙන ඉන්න ඕනේ. h හොයාගෙන ඉන්න ඕනේ. හරි. h එක හොයාගෙන ඉන්න ඕනේ. h කියන්නේ උපරිම උසනේ. එහෙනම් අපි සිරස් ප්‍රවේග සංරචකයට මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට යනකන් චලිත සමීකරණයක් දාගන්න ඕනේ. කොතන ඉඳන් කොතෙන්ද? මෙතන ඉඳලා මෙතෙන්ට යනකන් චලිත සමීකරණයක් දාගන්න ඕනේ. මම ඒක මෙන්න මෙහෙන් හදන්නම්. බලාගෙන ඉන්න. හරි. ඉහළට දාන්න ඕනේ v වර්ග සමානයි u වර්ග ධන 2as දාන්න ඕනේ. කාටද ළමයි මේ දාන්නේ? සිරස් ප්‍රවේග සංරචකයට මෙතන ඉඳලා උපරිම උසට එනකම්. දැන් උපරිම උසට ආපුවම ප්‍රවේගය කීයද? බිඳුව වෙනවා. පහළදී 50 වර්ගය සිරස් ප්‍රවේග සංරචකයේ 50 නිසා. හරි. සිරස් ප්‍රවේග සංරචකයේ 50 නිසා මේ 50යි මූල 2 ගුණ කිරීම sin 45 කියන්නේ 50යි. හරි. ඊළඟට ඍණ 2 ගුණ කිරීම 10 ගුණ කිරීම s වෙනවා. දැන් 2 ගුණ කිරීම 10. ඒ කියන්නේ මෙතන ඍණ උනේ ඇයි? ඍණ උනේ මෙතන තරණයේ මන්දනයක් නිසා. ඉහළට යනකොට ඍණ 10 දාන්නේ අපි. හරි. එහෙනම් ඔතන එනවා ළමයි 20යි s සමානයි 2500යි කියලා. හරි. s සමානයි. ඒ කියන්නේ s කියන්නේ මොකද්ද? ඇත්තටම s කියන්නේ h නේ. හරි. h සමානයි. ඔතන එනවා 125 මීටර කියලා. 125 මීටර කියලා එනවා. හරි. h සමානයි 125 මීටර කියලා එනවා. හරි. රයිට්. එහෙනම් ළමයි h බෙදීම 2 කීයද? දැන් h ආවා අපිට. h ආවා කීයද? h එක ආවා 125 මීටර කියලා. හරි. එහෙනම් h බෙදීම 2 කීයද? 125 දෙකෙන් බෙදන්න ඕනේ නේ. කීයද? 25 දෙකෙන් 12.5යි 65.5යි කියලා එනවා. හරි. දැන් අපි h බෙදීම 2 හොයුවානේ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට උස අපි හෙව්වෝ. හරි. මේ උස හෙව්වා h බෙදීම 2. කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට බලන්න සිරස් ප්‍රවේග සංරචකයේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට උස 65.5යි. හරි. දැන් ළමයි අපිට පුළුවන් සිරස් ප්‍රවේග සංරචකයට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට චලිත සමීකරණයක් දාන්න. ඉහළට අපිට v නෝට් ගන්න ඕනේ. අපි ඒකට චලිත සමීකරණයක් දානවා ඉහළට v වර්ග සමානයි u වර්ග ධන 2as කියලා. කාටද චලිත සමීකරණය දාන්නේ? සිරස් ප්‍රවේග සංරචකයට මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට. අවසාන ආරම්භක ප්‍රවේගය 50යි. අවසාන ප්‍රවේගය v නෝට්. උස 65.5යි. ඒ කියන්නේ 125 බෙදීම 2යි. හරි. එතකොට දැන් මෙතන අපිට එන්නේ v නෝට් වර්ගය සමානයි 50 වර්ගයේ ඍණ 2 ගුණ කිරීම 10 ගුණ කිරීම s කියන්නේ 125 බෙදීම 2යි. හරි. එතකොට v නෝට් වර්ගය සමානයි ළමයි 2500 ඍණ මෙතන දෙකට දෙක කැපුණාම 1250. ඒ කියන්නේ v නෝට් වර්ග සමානයි 1250 කියලා එනවා. v නෝට් සමානයි 1250 වර්ගමූලය කියලා එනවා. 1250 වර්ගමූලය තමයි ළමයි v නෝට් කියලා කියන්නේ. v නෝට් කියලා කියන්නේ. හරි. එහෙනම් ළමයි හරි. එහෙනම් අපිට දැන් v නෝට් එකත් අපි හොයාගත්ත නිසා අපිට පුළුවන් මොකක් කරන්නද? අපිට පුළුවන් මෙන්න මේ v dash එක දැන් බය නැතුව ගන්න. v නෝට් උත් හෙව්ව නිසා. හරි. දැන් මම මේ බෝලේ මෙහෙන් ඇඳ ගන්නම්කෝ. හරි. ඔන්න බලන්න. මෙතනින් ඇඳ ගන්නම්කෝ මම ඒක. හරි. ඔය තියෙන්නේ.
හරි. දැන් ඒකේ මම ලකුණු කරන්නම් ඊට පස්සේ සිරස් ප්‍රවේග සංරචකයේ තිරස් ප්‍රවේග සංරචකයේ. හරි. සිරස් ප්‍රවේග සංරචකයේ තිරස් ප්‍රවේග සංරචකයේ අඳින්න. හරිද? බලන්න. එතකොට මේ විදිහට බෝලේ තියෙනවා. හරි බලන්න ළමයි. දැන් මම ඒ බෝලේ මෙතෙන්ට ගත්තා. මෙයාව මම මෙතනින් ඇඳ ගන්නම් ඔයාලට ගාන හදන්න පහසු වෙන්න. බලන්න ඒකේ සිරස් ප්‍රවේග සංරචකය ගත්තට පස්සේ හරි මෙහෙට නේ තියෙන්නේ. හරි. අපි ඒක හෙව්වා. හරි. කීයද දැන් 1250 වර්ගමූලය ආවේ නේ. 1250 වර්ගමූලය. හරි. කියන්නේ 35.35ක් වගේ එන්නේ. හරිද? 35.35ක් වගේ එන්නේ. 35.35ක් වගේ එනවා. හරි. ඊළඟට තිරස් එක අපි දන්නවනේ කීයද? තිරස් එක අපි දන්නවා කීයද? 50යිනේ. අපි දන්නවා 50යි කියලා. හරි. 50 ms ඍණ එක. රයිට්. දැන් අපිට මොකක්ද ඕනේ? අපිට ඕනේ ළමයි. අපිට ඕනේ v dash නේ. v dash නේ. ඒ කියන්නේ මේ v naught සහ 50 සම්ප්‍රයුක්තය. හරි. ඒ කියන්නේ මෙන්න මෙයා. හරි. අපිට ඕනේ මෙන්න මෙයා. ඔක තමයි v dash. හරි. මේක තමයි v dash ඈ. හරි. ඔක තමයි ඕනේ. v dash එක. ඒතර v dash සමානයි ළමයි 35.5 වර්ගය ධන හරිද 35.35 3.5 වර්ගය ධන 50 වර්ගයේ වර්ගමූලය දෛශිකනේ හරි 35.35 වර්ගය ධන 50 වර්ගයේ වර්ගමූලයෙන් අපිට v dash ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් මෙන්න මේ θ හොයන්න ඕනනේ. මෙතන θ එක. ඒ කියන්නේ මෙන්න මෙතන θ එක. කෝණය දැන් ප්‍රවේගයක් හොයනකොට අපි දිශාව දෙන්න බෑ කෝණය මගින්. එතකොට ඒක හොයන්න පුළුවන් නේද? අපි දන්නවා සූත්‍රේ හරි θ සමානයි tan inverse 35.35 බෙදීම 50 කියලා අරගෙන මේකෙන් කෝණය අරගෙන අගේ අරගෙන tan වගේ බැලුවා නම් අපිට θ එක හොයාගන්නත් පුළුවන් වෙනවා ළමයි. මේ θ එක හොයාගන්නත් පුළුවන් වෙනවා. හරි. ඕන ඔය විදිහට තමයි මේ වගේ ප්‍රක්ෂිප්ත චලිතයේ යම් ස්ථානයක යම් උසකදී ප්‍රවේගය හොයන්න දුන්නොත් දැන් බලන්න මොකද කරේ කියලා මම ආයෙ පැහැදිලි කරන්න. දැන් මේ වගේ ප්‍රක්ෂිප්ත චලිතයකදී යම් උසකදී හරිද උපරිම උසේදී නෙමෙයි යම් උසකදී මෙන්න මේ වගේ ආනත ප්‍රවේගය හොයන්න දුන්නොත් අනිවාර්යෙන් ප්‍රවේගය කියලා විශාලත්වය හොයන්නත් ඕනේ කෝණය හොයන්නත් ඕනේ. අපිට ඇත්තටම මේ ආනත චලිතයට චලිත සමීකරණ දාන්න බෑනේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ නම් තිරස් එක අපි දන්නවා හැමතිස්සෙම ඕනම තැනකදී තිරස් එක එකම අගයක් වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී තිරස් එකම තමයි හැමතැනම තිරස් එක. මොකද තිරස් එක ආරම්භයේ ඉඳලා අවසානය වෙනකන් වෙනස් වෙන්නේ නැහැ. හරි. මෙතනත් එහෙමයි. මෙතෙන්ටත් 50ම තමයි. හරි. හැබැයි සිරස් එක වෙනස් වෙනවා. හරි. දැන් බෝලේ මෙතෙන්ට එනකොට සිරස් එක තියෙන්නේ මෙතනනේ. එහෙනම් බෝලේ මෙතනදී සිරස් ප්‍රවේග සංරචකය කියන්නේ v naught එක මෙතනදී මේ සිරස් ප්‍රවේග සංරචකය මෙතන තියෙන අගේ v naught එක. එතකොට මෙන්න මේ v naught එක අපිට හොයන්න පුළුවන් චලිත සමීකරණයක් දාලා කොහොම හරි නේ. මේ h එක දන්නවා නම් අපි චලිත සමීකරණයක් දාලා v naught ගන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි. 35.35 1250 වර්ගමූල. හරි. අරගෙන ඊට පස්සේ මෙයත් මෙයයි දෙන්නම දන්නවා නම් මේ විදිහට 35.35යි 50යි දෙකම දන්න නිසා අපිට මේ වගේ v dash එක හොයාගන්න පුළුවන් එච්චර අමාරු නෑ. හරි. කෝණ θ එක හොයාගන්නත් පුළුවන්. දෛශිකනේ. දෛශික විදිහට දෛශික සම්ප්‍රයුක්තය සහ මේ සම්ප්‍රයුක්තයේ දිශාව කෝණයෙන් හොයාගන්න පුළුවන්. හරි. සරලයි වැඩි. හොඳයි ළමයි මේ වගේ ගැටලුවක් තිබ්බොත් ඇත්තටම මේ ගොඩනැගිල්ලක් මුදුන මීටර් 125ක් උස ගොඩනැගිල්ලක් මේක මේ තියෙන්නේ මේ මීටර් 125ක් උස ගොඩනැගිල්ලක මුදුනේ බෝලයක් තියෙනවා. එතකොට මෙන්න මේ බෝලේ තිරසට 50 ms ඍණ එකක ප්‍රවේගයෙන් විසි කරනවා. ඒ විසි කරනකොට මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තාකාර චලිතයක වැටෙනවා මෙන්න මෙතෙන්ට. හරිද? එතකොට අපෙන් අහනවා ප්‍රශ්නේ මෙන්න මේ v පොළවේ වදින v කීයද කියලා. මේ ටීටත් හොයන්න ඕනේ. මේ පොළවේ වදින v එක අහනවා. ඊට අමතරව අහනවා ළමයි අපෙන් මෙන්න මේ දුර කොච්චරයිද කියලා ගොඩනැගිල්ලේ පාමුල ඉඳලා දුර කොච්චරයිද කියලා අපෙන් අහනවා. අපි හිතමු ඔක r කියලා. r අහනවා. හරි. දැන් අපි ওই දෙක හොයන්න ඕනේ. හොඳයි ළමයි. දැන් ඇත්තටම අපි මේකේ v හොයනකොට හරි තේරුම් ගන්න ඕනේ ප්‍රධානම කාරණාව. හරි අපි දැන් ඉස්සරහම කරන්න යන්නේ මේ v එහෙම v r අපි දෙකම හොයමු. හරිද? දැන් මෙතන තේරුම් ගන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි මෙතන තිරසට 50 ms ඍණ එකක් තියෙනවනේ තිරසට. හරි. සිරසට නෑනේ. හරි. එතකොට ආන් එක තේරුම් ගන්න ඕනේ අපි සිරසට නෑ කියලා. හරිද? ඒ කියන්නේ සිරස් එක ආරම්භක සිරස් එක කීයද 0යි. හරි. ආරම්භක සිරස් එක 0යි ms ඍණ එක වෙනවා. හරි.
ආරම්භක සිරස් ප්‍රවේගය. එතකොට දැන් බෝලේ ළමයි මෙතන ඉඳලා. හරි. බෝලේ මෙතන ඉඳලා බෝලේ මෙතෙන්ට එනවනේ. හරි. බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. හරි. ඒ එනකොට තිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙහෙම මෙතෙන්ට එනවා. හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ බලන්න. මේ විදිහට මෙච්චරක් එනවා. හරි. තිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙතෙන්ට එනවා. ඔන්න මම එක අරන් පේනනවා. මෙතෙන්ට මේ තිරස් එක ඔතෙන්ට එනවා. හරි. එතකොට සිරස් ප්‍රවේග සංරචකය ඔතෙන්ට දෙන්නේ. ඒක මෙතෙන්ට එනවා. හරි. ඒ කියන්නේ මෙයා මෙතන ඉඳලා සිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට එනවා. නිශ්චලතාවයෙන් පටන් ගන්න. දැන් සිරස් ප්‍රවේගයක් නැහැනේ ආරම්භක පහලට සිරස් ප්‍රවේගයක් නැහැ. තිරසට විතරයි තියෙන්නේ. හරි. තිරස් ප්‍රවේග සංරචකය මෙතන ඉඳන් මෙතෙන්ට එනවා. හරි. බෝලේ කොතනද දෙන්නේ? බෝලේ මෙතන ඉඳලා මේ ප්‍රක්ෂිප්තාකාර මාර්ගේ මෙතෙන්ට එනවා. හරි. ඉතින් බෝලේ මෙතෙන්ට එනකොට ළමයි තිරසට ඇත්තට මෙච්චරයිනේ යන්නේ මේ. එතකොට තිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට එනවා කියලා අපි ගන්නවා. හරි. සිරසට කොච්චරක් එනවද? බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට. හරි. මේ මාර්ගය ඔස්සේ සිරසට සිරසට මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. එතකොට අපි මෙතෙන්ට ආවා කියලා සිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට ආවා කියලා සලකනවා. හරි. එතකොට තිරස් ප්‍රවේග සංරචකය ළමයි වෙනස් වෙනවද? ඒ කියන්නේ මේ 50 කියන එක වෙනස් වෙනවද? නැහැ. මොකද තිරසට කිසිම වෙන බාහිර බලපෑමක් නැති නිසා ඇත්තටම තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒක මෙතනදිත් 50යි ms ඍණ එකම තමයි. හරි. 50යි ms ඍණ එකම තමයි. හරි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදිත් 50යි ms ඍණ එකම තමයි. හරි. වෙනස් වෙන්නේ නැහැ. තිරස් එක වෙනස් වෙන්නේ නැහැ. හරි. සිරස් එක වෙනස් වෙනවද නැද්ද? සිරස් එක වෙනස් වෙනවා. දැන් මම සිරස් එක මෙන්න මෙතන ලකුණු කරගන්නම් බලන්න. හරි. මේ විදිහට මම ලකුණු කරගත්තාම ඔයාලට ඒක තේරෙනවා. මෙන්න මෙතන පහළට මේ තියෙන්නේ. මේක සිරස් එක. දම් පාටින් දැම්මේ සිරස් එක. හරිද? ඒක වෙනස් වෙනවා. දැන් ඒක තමයි හොයන්න ඕනේ. ඇත්තටම ඒකමයි නේ මෙතන තියෙන්නේ. මේ මෙතන තියෙන්නේ ඒකමනේ. හරි. අපි ඒක v0 කියලා දාමුකෝ. හරි. v0 මේ v0 එක අපි හොයන්න ඕනේද? හරි. ඒ කියන්නේ බෝලේ සිරස් අතර මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ප්‍රවේගය වැඩි වීම මේ නිශ්චලතාවයෙන් පටන් ගන්න මෙතෙන්ට එනවා. මීටර කොච්චරද? 225. හරි. දැන් අපි ළමයි මේ v0 එක හොයමුකෝ. හරි. මේ v0 එක හොයමුකෝ. කොහොමද හොයන්නේ? සිරස් ප්‍රවේගයට, ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකයට අපි දාමු පහලට මොකද්ද? සූත්‍රය. මොකක්ද දාන සූත්‍රය? පහලට දාමු මෙන්න මෙහෙම මම මෙතනම හදන්නම් ගාන පහලට v වර්ග සමානයි u වර්ග ධන 2as කියලා පහලට දාන්න. හරිද? එතකොට ආරම්භක ප්‍රවේගය බිඳුවයි අවසාන ප්‍රවේගය v0. ඒක තමයි මෙතන v0 වෙන්නේ බෝලේ. හරිද? එතකොට ආරම්භක ප්‍රවේගය අපි දන්නවා u එක බිඳුවයි v එක තමයි හොයන්න ඕනේ v0 එක. හරි හොයමු. හරි. මෙන්න මේ විදිහට එතකොට v0 වර්ග සමානයි බිඳුව වර්ග කියන්නේ බිඳුවයි. එතකොට 2 ගුණ කිරීම 10 ගුණ කිරීම 125. හරි. ඒ කියන්නේ 2500. ඒ කියන්නේ v0 සමානයි 50යි ms ඍණ එක කියලා එනවා ළමයි. හරි. v0 උත් 50යි. හරි. v0 එක 50යි ms ඍණ එක කියලා එනවා. හරි. එහෙනම් ආයේ තවත් කතන්දර නැහැ. හරි. දැන් අපි දන්නවා එහෙනම් මෙන්න මෙතන v0 කීයද? 50යි කියලා දන්නවා. එහෙනම් අපිට දැන් නිකම්ම v ගත්ත හැකිනේ. නිකම්ම v එක ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? හරි. ඔන්න බලන්න. හරි. දැන් මේ විදිහට මෙයා ඔහොම තියනවා නම් මෙයාගේ තිරස් එක තියෙනවා මෙහෙට. හරි. සිරස් එක තියෙනවා මෙහෙට. හරි. දෙකම දැන් 50යි කියලා ආවනේ අපිට. හරි. දැන් අපි ගමු. මෙයා 50යි කියලා ආවා. ඇයි ඒක 50යි කියලා ආවේ ඇයි? ඉතින් ඒක 50යි කියලා ආවේ තිරසට නිසා. තිරසට ප්‍රවේගය 50යි වෙනස් වෙන්නේ නැහැ නේ. හරි. 50යි. ඊළඟට මෙයා කීයද? සිරස් එක. සිරස් එකත් 50යි කියලා ආවා. ඒ කියන්නේ v0 නේ. දැන් මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරස් ප්‍රවේගය v0. හරිද? v0 එක ආව අපිට 50යි කියලා. දැන් ඇත්තටම මේ කඩේර කළු පාට කඩේරෙන් එන ආනත චලිතයට අපිට දාන්න පුළුවන්ද මේ චලිත සමීකරණ? බෑනේ. බැරි හින්දානේ මෙහෙම කරන්නේ. හරි. එතකොට මෙතන v0 ආව 50යි කියලා. හරි. මෙයත් 50යි කියලා. රයිට්. එතකොට හරි. මෙතනින් පහලට. හරි. එතනින් පහලට රයිට්. අපි දැන් ඔය v එක හොයන්න ඕනේ. හරි. v එක හොයන්න ඕනේ. අපිට තියෙන v එක අපි හොයන්න ඕනේ. හරි. v එක හොයන්න ඕනේ. හරි. එතකොට ඇත්තටම මේ θ කෝණෙත් හොයන්න ඕනේ. හරි. ඉතින් v හොයන්න එච්චර දෙයක් නැහැ නේ ළමයිද? v සමානයි 50 වර්ගයේ ධන 50 වර්ගයේ වර්ගමූලය. ඒකෙන් ගන්න. එතකොට θ ගන්න පුළුවන් වුණා කොහොමද? tan inverse 50 බෙදීම 50 දාන්න. ඉවරයි. හරි.
ඔය විදිහට අපිට මොකක් පුළුවන්? දෛශිකනේ මේවා දැන්. දැන් මම මේවා පැහැදිලි කරන්න යන්නේ නැහැ මෙතන. හරිද? දෛශික. හරි. 50 වර්ගයේ දන්න 50 වර්ගයේ වර්ගමූලය දාපුවම v එනවා. හරි. මේ 50ක් මෙහෙට 50ක් මෙහෙට නම් මෙහෙට v කීයද කියලානේ සම්ප්‍රයුක්තය. ඒ වගේම මෙතන t ටක ඕනේ. දෛශික ඒ දිශාව මේ 50 බෙදීම 50 මෙයත් 50 මෙයත් 50 එහෙනම් tan ඉන්වර්ස් 50 බෙදීම 50න් t ට ගන්න පුළුවන් අපිට. හරි. ඒක තේරුම් ගන්න. හරි. ඒ වගේම දැන් ඕගොල්ලන්ගෙන් මම අහුවා තව එකක්. මොකද්ද? මෙන්න මේ r එක. ඒ කියන්නේ ගොඩනැගිල්ල පාමුල සිට ළමයි මෙන්න මේ තිරස් දුර කොච්චරක් තිරස් දුරකින්ද වැටෙන්නේ කියලා. හරි. හරි. ඒක ගන්න දැන් ඔයාලට හොඳටම පැහැදිලි තිරසට චලිතයක දැන් තිරසට වෙච්ච චලිතයක් ගැන කතා කරද්ද අපිට සිරස් ප්‍රවේග සංරචකය වැඩක් නැහැ නේ. හරි. මෙයා අපිට වැඩක් නැහැ නේ. හරිද? ඒ කියන්නේ තිරසට වෙච්ච චලිතයක් ගැන කතා කරන්න අපිට ඕනේ මොකද්ද? තිරස් ප්‍රවේග සංරචකය. මෙන්න මේ 50. එයා වෙනස් වෙන්නේ නැහැ නියතයි. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට දුර කීයද? r. හරි. මෙතන ඉඳලා තිරස් ප්‍රවේග සංරචකය. දැන් බෝලේ ළමයි මෙතන ඉඳලා මෙතෙන්ට එනවනේ. හරි. එතකොට තිරස් ප්‍රවේග සංරචකයත් ඉතින් ඒ දුරම එනවා මෙහෙට. හරි. තිරසට. බෝලේ තිරසට ආපු ප්‍රමාණය. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ r හොයන්න පුළුවන්. මේ r හොයන්න පුළුවන්. හරි. කාලය හෙව්වනම්. ඒ කියන්නේ බෝලේ මෙතන ඉඳලා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙන කාලය අපි හිතමු සිම්පල් t කියලා. හරි. සිම්පල් t කියලා. ඉතින් ඒ සිම්පල් t ම තමයි යන්නේ. හරි. මේ සිම්පල් t ම තමයි යන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට තිරස් ප්‍රවේග සංරචකය එන්න. ඒ වගේම මෙතන ළමයි සිරස් ප්‍රවේග සංරචකයටත් යන්නේ ඒ t ම තමයි ඉතින්. ඒ ඉතින් බෝලේ මෙතන ඉඳලා සිම්පල් t කාලයක් තුල මෙතෙන්ට එනකොට ඒ කාලය තුලම සිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට එනවා තිරස් ප්‍රවේග සංරචකය මෙතෙන්ට එනවා. ඒකනේ බෝලේ මෙතෙන්ට එන්නේ. හරි. පැහැදිලිද? ඒ කියන්නේ මෙච්චර ප්‍රමාණයක් පහළට එනවා සිරස් ප්‍රවේග සංරචකය. දැන් මෙතෙන්ට එනවා කියලා සලකන්නේ ඒකයි. බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට මෙච්චර ප්‍රමාණයක් ගොඩනැගිල්ලේ උසට සමාන ප්‍රමාණයක් පහළට එනවා සිරස් ප්‍රවේග සංරචකය. මේ බෝලේ ගියපු තිරස් දුරට r ට සමාන ප්‍රමාණයකින් තිරස් ප්‍රවේග සංරචකය මෙහෙට එනවා. මේ. හරි. එතකොට දැන් බෝලේ මෙහෙම සිම්පල් t කාලයකදී මෙතෙන්ට එනකොට තිරස් ප්‍රවේග සංරචකයා t කාලයකදී මෙතෙන්ට එනවා. සිරස් ප්‍රවේග සංරචකයා t කාලයකදී මෙතෙන්ට එනවා. හරි. එහෙනම් ළමයි මෙන්න මේ t හොයන්න වෙන්නෙත් අපිට ඔයාලට දැන් ඉස්සරහට ගණන් හදද්දී අත්දැකීමෙන් එක එනවා. සිම්පල් t හොයන්න වෙන්නෙත් සිරස් ප්‍රවේග සංරචකයටම චලිත සමීකරණ දාලා. හරි. අපි දාමු ළමයි පහලට v සමානයි u ධන at. ඒක දාපුවම හරි. ඉතින් ඔයාලට කැමති චලිත සමීකරණය පාවිච්චි කරනවා නම් කෙනෙකුට පුළුවන් s සමානයි ut ධන භාගයක් at වර්ග දාන්න. මොකද s දීලා තියෙනවනේ මේක මේ. අපි දැන් මේ සිරස් ප්‍රවේග සංරචකයට තමයි v සමානයි u ධන at දාන්නේ. හරි. කෙනෙකුට පුළුවන් ඕන නම් s සමානයි ut ධන භාගයක් at වර්ග දාන්න. මොකද උසත් දීලා තියෙන හින්දා. හරි. ඒ වුණාට දැන් අපි ප්‍රවේගය හෙව්වනේ. හරි. ප්‍රවේගය හෙව්වා. කොතන ප්‍රවේගයද මේ v නෝට් එක හෙව්වා. v නෝට් කීයද? 50යිනේ. v නෝට් අගේ 50යි. හරිද? ඒක හෙව්වා. එතකොට සිරස් ප්‍රවේග සංරචකයට චලිත සමීකරණ දානකොට මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ප්‍රවේගයේ බිඳුවේ ඉඳලා 50ට වැඩි වෙන්නේ. හරි. t කාලයක් තුල සිම්පල් t කාලයක් තුල මේ සිම්පල් t හෙව්ව හැකි. හරි. එහෙනම් අපිට පුළුවන් ලියන්න මෙතන 50 සමානයි බිඳුව ධන 10යි t. එහෙනම් t කීයද? තප්පර 5යි කියලා එනවා ළමයි. t තප්පර 5යි කියලා එනවා. හරි. එහෙනම් බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙන කාලය තප්පර 5යිනේ. බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙන කාලය තප්පර 5යි. එහෙනම් තිරසට එන්නේ තප්පර 5ම තමයි. හරි. එහෙනම් දැන් අපි තිරස් චලිතයට මෙහෙට s සමානයි ut දාමු. ඇයි භාගයක් at වර්ග දාන්නේ නැත්තේ? දාලා වැඩක් නැහැ. ඒ නෑනේ. තරණයක් නෑනේ තිරසට. r සමානයි. දැන් u කියන්නේ මොකද්ද? දැන් තිරසට දාන්නේ තිරස් ප්‍රවේග සංරචකය. තිරස් ප්‍රවේග සංරචකය නිසා නේද r දුරක් මෙහෙට එන්නේ. සිරස් ප්‍රවේග සංරචකය නිසා තමයි 100 මීටර 125ක් පහළට වැටෙන්නේ. හරි. තිරස් ප්‍රවේග සංරචකය නිසා තමයි තිරසට මෙච්චරක් එන්නේ. හරි. එතකොට දැන් මෙතෙන්ට දාන්න ඕනේ u ට තිරස් ප්‍රවේග සංරචකය. මොකද තිරසට එන එක ගන්න අපි තිරස් ප්‍රවේග සංරචකය තමයි පාවිච්චි කරන්නේ. හරි. එතකොට එනවා මෙතන 50 කියලා t හෙව්ව 5යි කියලා. එතකොට 250 මීටර කියලා එනවා ළමයි. තිරස් දුර ගොඩනැගිල්ල පාමුලේ ඉඳලා තිරස් දුර 250 මීටර කියලා එනවා. බලන්නකෝ. හරි. ඒ වගේ සරල විදිහට අපිට උත්තර ගන්න පුළුවන්. ළමයි බලන්න තවත් අර වගේම ගැටලුවක් මේකෙදී දැන් තිරසට නෙමෙයි එන්නේ. ඒක ඉහළට යන්නේ අංශක 45ක තිරසට අංශක 45ක කෝණයක් හදලා 30යි මූල 2ක ප්‍රවේගයෙන් මෙන්න මෙහෙම යනවා. හරි. එතකොට ළමයි එහෙම ගිහිල්ලා මේ ගොඩනැගිලි ඔස්සේ 125මයි මෙහෙම ඇවිල්ලා මේ බෝලේ දැන් එනවනේ මෙහෙම ඇවිල්ලා ඉවරලා මෙතන v ප්‍රවේගයෙන් වදිනවා. අපි v ප්‍රවේගය හොයන්නත් ඕනේ. ඒ වගේම
පාමුලේ ඉඳලා ගොඩනැගිල්ල පාමුලේ ඉඳලා තිරස් දුර r ඒක හොයන්නත් ඕනේ. ඒ වගේම පොළොව මට්ටමේ ඉඳලා උඩරිම උස සිම්පල් h එක හොයන්නත් ඕනේ. හරිද? දැන් අපි බලමු කොහොමද මේ ටික කරන්න කියලා. රයිට්. හරි. දැන් අපි මෙන්න මේ උස නම් දන්නවනේ. මේ උස දන්නවනේ මෙන්න මේ ටික. ඒ ටික අපි 125 කියලා දන්නවා. හරි. අපි මෙන්න මේ ටිකත් හොයාගත්තා නම් අපි දමුකෝ එක h1 කියලා. ඔන්න h1 උත් හොයාගත්තා නම් උපරිම උස නම් ගන්න හැකි. මේ සිම්පල් h එක ගන්න පුළුවන්. මෙයාව ගත්ත හැකි. හරි. හරි. දැන් අපි බලමු ළමයි මේකේ මේ දත්ත ටික හොයන්න. v හොයන්න ඕනේ, r හොයන්න ඕනේ, හරි. h හොයන්න ඕනේ. හරි. කොහොමද කරන්න කියලා බලමු. රයිට්. මුලින්ම ළමයි මම මෙන්න මේ 30යි මූල 2 කියන එක විභේදනය කරගන්නම් තිරසට සහ සිරසට. කොහොමත් ආනත චලිතයට අපිට චලිත සමීකරණ දාන්න බෑනේ. ඒ නිසා විභේදනය කරගන්න වෙනවා. හරි. විභේදනය කරගමු. හරි. විභේදනය කරනකොට එන්නේ මෙහෙමනේ. මේ තිරසට මේ සිරසට. හරි. එතකොට ළමයි ගත්තොත් අපි මෙහෙට එනවා 30යි මූල 2යි sin 45 උඩට එනවා 30යි මූල 2යි cos 45. හරි. මෙතෙන්ට එන්නේ 30යි මූල 2යි cos 45. හරි. ඉහළට එනවා 30යි මූල 2යි කෝණය ඉවතරනේ sin 45. ඉතින් cos 45යි sin 45යි වෙනසක් නැහැ. හරි. ඔහම එනවා. රයිට්. එතකොට ළමයි දැන් මේ බෝලේ ගත්තොත් හොඳද? මේ බෝලේ ගත්තොත් මේ බෝලේ උපරිම උසට ගිහිල්ලා හරිද? මේ විදිහට උපරිම උසට මෙතෙන්ට ඇවිල්ලා හරි. මෙතන අඳින්නම්කෝ බෝලේ. හරි. මේ විදිහට උපරිම උසට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා ආයෙ මෙහෙම එනවා. හරි. එතකොට සිරස් ප්‍රවේග සංරචකය කොහොමද යන්නේ? දැන් බෝලේ උපරිම උසට එද්දි සිරස් ප්‍රවේග සංරචකය කොතනද තියෙන්නේ? හරි. කොතනද තියෙන්නේ? මෙන්න මෙතනනේ. බලන්න මේ. මෙහෙම ගත්තාම ඔහොම ගත්තාම මෙන්න මෙතන තියෙන්නේ. හරි. මෙතන තමයි තියෙන්නේ. ඔන්න ඔතන තමයි සිරස් ප්‍රවේග සංරචකය තියෙන්නේ. හරි. මෙතන. හරි. ඉතින් ඔතෙන්ට ඇවිල්ලා ඒ කියන්නේ බෝලේ මෙතෙන්ට එනකොට සිරස් ප්‍රවේග සංරචකය මෙතන. ඒ ගානට ඇවිල්ලා. හරි. ඇවිල්ලා ඒක ආය පහළට යනවා මෙතෙන්ට. හරි. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට එනවා. ඔන්න ඔහොම. මම 1 2 3 දැම්මොත් මෙතන 1 නම් මෙතන 2 ඊට පස්සේ මෙතන 3. හරි. ඒ කියන්නේ 1 2 3. මෙතන ඉඳලා මෙතෙන්ට ගිහින් ආයෙ මෙතෙන්ට එනවා. බෝලේ මෙහෙම එද්දි. ඒ කියන්නේ බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට සිරසට මෙච්චරක් යනවා. හරි. පේනවනේ මෙච්චරක් ගිහිල්ලානේ. හරි. ඊට පස්සේ ආයෙ මෙතන ඉඳලා ආයෙ මෙහෙට එනවා මේ. බෝලේ මෙහෙට එනකොට මේ සිරස් ප්‍රවේග සංරචකය ආයෙ මෙතෙන්ට එනවා. හරි. පැහැදිලි නේද? හරි. එතකොට ළමයි ඇත්තටම මෙන්න මෙතනදී ප්‍රවේගය බිඳුවයි. හරි. මෙතන වදිනකොට ප්‍රවේගයක් තියෙනවා. v නෝට් කියලා ගමු අපි. හරි. ඒ කියන්නේ මේ බෝලේ හරි සිරස් ප්‍රවේග සංරචකය මෙහෙම ගිහිලා මෙතන උඩරිම උසට එනකොට බිඳුවයි. හරි. ආය ඔහොම ඇවිල්ලා පහළ මෙතන වදිනකොට v නෝට් එකක් තියෙනවා. හරි. ඔයාලා තේරුම් ගන්න ඕනේ කාරණාව මෙතන පහළට තියෙන v නෝට් එකත් ඒකමයි කිය. හරි. මෙතන පහළට තියෙන v නෝට් එකත් ඒකමයි. හරි. එතන තියෙන v නෝට් එක ඒකමයි. ඒක තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන v නෝට් එක මේ. v නෝට් එක. ඒ වගේම ඔයාලා තේරුම් ගන්න ඕනේ තව එකක්. මෙතන මේ අතට තියෙන තිරස් එක ළමයි මේකම තමයි. 30යි මූල 2යි cos 45. හරි. 30යි මූල 2යි cos 45. 30යි මූල 2යි cos 45. cos 45 කියන්නේ දෙකෙන් එකයිනේ. මූල දෙකෙන් එකයිනේ. හරි. ඒ නිසා 30යි කියලා එනවා. 30යි ms ඍණ 1 කියලා එනවා. හරි. එහෙනම් තිරස් එක හැමතැනම 30ම තමයි. හරි. මෙතනත් 30යි. 30යි ms ඍණ 1. මෙතනත් 30යි. ms ඍණ 1. ඒ කියන්නේ මේ 30යි මූල 2යි cos 45 කියන්නේ 30යි ms ඍණ 1. මෙතනත් එහෙමයි. sin 45ත් එකයට මූල 2යිනේ. එහෙනම් මෙතනත් 30ම තමයි. සිරස් එකත් 30මයි. විභේදනය කරපුවාම එන්නේ. හරි.
30 ms ඍණ 1. හරි. හරි. එතකොට ළමයි දැන් අපි මොනවද හොයන්න ඕනේ? හරි. අපි හොයන්න ඕනේ මෙන්න මේ මෙතන හරි. මෙන්න මෙතන v note එක හොයන්න ඕනේ. හරි. v note එක හොයන්න ඕනේ. හරි. දැන් හොඳට බලන්න මෙන්න මේ බෝලේ සිරස් ප්‍රවේග දැන් අපිට ආනත චලිතයට කොහොමත් චලිත සමීකරණ දාන්න බෑ. හරිද? එතකොට මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට ගිහින් මෙතෙන්ට එන චලිතේ. මතකද ගුරුත්වය යටතේ ඉහළ පහළ යන චලිත වලට එකපාර අපිට චලිත සමීකරණ දාන්න පුළුවන් කියලා. හරි. එහෙනම් දැන් මම දානවා චලිත සමීකරණයක් ඉහළට. හරි. ඉහළට v වර්ග සමානයි u වර්ග ධන 2as. හරි. කාටද දැන් මේක? හරි. දැන් මේ ඉහළ මේ හරි මම පහළට දාන්නේ ඒක. ඉහළට නෙමෙයි පහළට. හරිද? කාටද දැන්? හරි. දාන්නේ ළමයි මෙන්න මෙයාගේ සිරස් ප්‍රවේග සංරචකයට. ඒ කියන්නේ මෙහෙම ගිහින් මෙහෙම එන එකට. දැන් ගුරුත්වය යටතේ ඉහළ ගිහිල්ලා පහළ එන එකට. එතකොට ආරම්භය කොතනද තියෙන්නේ චලිතේ? මෙතන. එතකොට ආරම්භක ප්‍රවේගය කීයද? 30 ms ඍණ 1. ඒ කියන්නේ u කීයද? 30 ms ඍණ 1. අවසාන ප්‍රවේගය v0. ඇයි මම මෙතන ඉඳලා මෙතෙන්ටම එකපාර චලිත සමීකරණ දාන්නේ. මම ඔයාලට ගුරුත්වය යටතේ චලිතය එක. දැන් කවුරු හරි ළමෙක් ඒක බලන්න නැතුව මේ වීඩියෝ එක බලනවා මේක තේරුම් ගන්න අමාරුයි. හරිද? මම උගන්වපු ගුරුත්වය යටතේ චලිතය. හරිද? කොටස බලන්න. කලින් චලිතේ වීඩියෝ එක. හරි? මේකට කලින් වීඩියෝ එක. එතකොට ඒක බලලා තේරුම් ගන්න ගුරුත්වය යටතේ මෙහෙම ඉහළ පහළ යනකොට අපිට එකම චලිත සමීකරණය දාන්න පුළුවන්. දැන් මම කරන්නේ සිරස් ප්‍රවේග සංරචකයට මේ එක චලිත සමීකරණයක් දාලා හරිද මේ v0 ගන්න යන්නේ. හරිද? එතකොට අවසාන ප්‍රවේගය v0. v කියන්නේ v0. u කියන්නේ 30. හැබැයි දැන් මේක ආදේශ කරන පැත්ත. ඒ කියන්නේ දැන් අපි චලිත සමීකරණය යොදන්නේ කොහෙද? පහළටනේ. චලිත සමීකරණය පහළට යොදනවා කියන්නේ දැන් විස්ථාපනයේ බිඳුව මෙන්න මෙතන. ඒ කියන්නේ චලිතය ආරම්භ වෙන තැන. එතකොට මම පහළට යොදවනවා නම් පහළ දිශාව තමයි මොන දිශාවද? ධන දිශාව කියලා ගන්නෙ. පහළ දිශාව තමයි ධන දිශාව. හරි? එතකොට ඉහළ දිශාව ඍණ දිශාව. එහෙනම් ඉහළ දිශාවට තියෙන සියලුම භෞතික රාශි ඍණ වෙනවා. හරි? පහළ දිශාවට පවතින ඒවා ධන වෙනවා. හරි? දැන් අපි බලමු. හරි. එතකොට දැන් ඇත්තටම අපි ලියමු මෙතන v නෝට් වර්ග නෙවෝනේ අපිට v නෝට් වර්ග පහළට දාලා තියෙන චලිත සමීකරණය. දැන් u ළමයි එතකොට ඍණ 30 වර්ගය කියලා දාන්න වෙන්නේ අපිට නේ. ඇයි? දැන් තමයි u තියෙන්නේ ඉහළටනේ 30 ms ඍණ 1. චලිත සමීකරණය දාලා තියෙන්නේ පහළට. ඉතින් චලිත සමීකරණය පහළට දාලා තිනවා කියන්නේ පහළ දිශාව ධන දිශාව ඉහළ දිශාව ඍණ දිශාව කියලා සලකන්නේ අපි. එතකොට පහළ දැන් ඇත්තටම u තියෙන්නේ ආරම්භක ප්‍රවේගය තියෙන්නේ කොහෙටද? ආරම්භක ප්‍රවේගය තියෙන්නේ ඉහළටනේ. ඒ කියන්නේ ඍණ දිශාවට. එහෙනම් ඍණ විදිහට ආදේශ කරන්න ඕනේ. හරි? චලිත සමීකරණය පහළට දාලා තියෙන නිසා. හරි? ඊට පස්සේ දැන් අපි කරගෙන යන්කො මෙතන ධන. හරි? ඊට පස්සේ 2as දාන්න එපා. ඒකෙදී ඒ කියන්නේ ත්වරණයනේ. දැන් චලිත සමීකරණය දාලා තියෙන්නේ පහළට. පහළට තියෙන්නේ ත්වරණයක්නේ. හරි? ඒ නිසා පහළට 10යි කියලා දාන්න ඕනේ. ත්වරණයනේ තියෙන්නේ ඒ නිසා. හරිද? ඉහළට තිබ්බනම් ඍණ 10 දාන්නේ අපි. දැන් චලිත සමීකරණය පහළට දාලා තියෙන නිසා පහළට නම් 10යි කියලා දානවා. ඒවම ගුරුත්වය යටතේ චලිතයේදී පැහැදිලි කරලා තියෙනවා. මේ වගේ චලිතයක් මෙහෙම ගිහින් මෙහෙම එන එකට චලිත සමීකරණ දාන එක. ඒක බලන්න ගිහිල්ලා මේක පැහැදිලි නැත්නම් එතෙන්ට ගිහින් බලලා ඇවිල්ලා මේක බලන්න. හරි? රයිට්. එතකොට s කීයද? දැන් s කියන්නේ විස්ථාපනනේ. මේ s කීයද? s ගන්නේ කොහමද? ආරම්භක සහ අවසාන ලක්ෂ අතර අවම පරතරය. මේ ආරම්භක ලක්ෂයේ ගොඩනැගිල්ල උඩ තියෙනවා. අවසාන ලක්ෂයේ ගොඩනැගිල්ල පාමුල තියෙනවා. එහෙනම් ආරම්භක අවසාන ලක්ෂ අතර විස්ථාපනය කියන්නේ ළමයි මීටර 125 ගොඩනැගිල්ලේ උස. ඒක ආදේශ කරන්න ඕනේ ධන විදිහටද ඍණ විදිහටද? ඒක ආදේශ කරන්න ඕනේ ධන විදිහට. ඇයි ඒ? ඒ දැන් මෙතන විස්ථාපනය බිඳුවයි මම චලිත සමීකරණේ පහළට දානවා කියන්නේ පහළ ධන ඉහළ ඍණ. එහෙනම් පහළ ධන නම් පහළ දිශාව ධන දිශාව. හරි? එහෙනම් ධන විස්ථාපනයක් 125. හරි? 125 දාන්න ඕනේ. හරි ළමයි 125 දාන්න ඕනේ. හරි අපි 125 දාමු. රයිට්. කොහොම දාන්න ඕනේ? දාපුවාම v0 වර්ග එනවා. දැන් උතන ඍණ 30 වර්ගය 900යි. දැන් 900යි. මෙතන 125 තියෙනවා. 125 කියන්නේ එතන 2500ක් එනවා. හරි 2500ක් එනවා. උතන v0 සමානයි 3400 වර්ග මූල කියලා එනවා. හරි v0 එක. ඒ කියන්නේ පොළවේ වදින ඒ කියන්නේ ප්‍රවේගය. මොකද්ද? තිරස් ප්‍රවේග සංරචකය. මේ බෝලේ පොළවේ වදිනකොට මේ v0 එක. දැන් බෝලේ පොළවේ වදිනකොට v0 එක කීයද? මෙතනින් අපිට ගන්නෙ v0 එක 3400 වර්ග මූලය කියලා අපිට ගන්න පුළුවන් ළමයි. හරිද? රයිට්. ඊට පස්සේ හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන්
v නෝට් ගත්තා අපි. එහෙනම් දැන් අපිට නිකම්ම මොකක් කරන්න පුළුවන්ද? නිකම්ම අපිට මෙන්න මේ v හොයාගන්න පුළුවන් නේ. v හොයාගන්න පුළුවන්. හරි. v කොහොමද හොයන්නේ? හරි බලමු. හරිද? දැන් ළමයි දැන් ඇත්තට මෙතන එන්නේ 58.3ක් වගේ. 58.3ක් වගේ එන්නේ MS රින් එක. හරිද? දැන් අපිට ඕනේ මෙන්න මේ v එකනේ. හරි. v එකනේ. හරි. බලමු කොහොමද හොයන්නේ කියලා. රයිට්. බලන්න. දැන් ඔය විදිහට බෝලේ තියෙනවා. හරි. එතකොට සංරචක දෙක ගත්තොත් මෙහෙම දෙපැත්තට තියෙන්නේ. හරි. එතකොට දැන් තිරස් සංරචක කීයද? 30යිනේ මේ 30යිනේ. හරි. සිරස් එක හෙව්වා දැන් 58.3යි කියලා. හරි. එතකොට මෙතන 30යි මෙතන 58.3. හරි. එතකොට මෙන්න මෙහෙට තමයි අපිට අවශ්‍ය එක තියෙන්නේ v එක. හරි. අපිට අවශ්‍ය v එක තියෙන්නේ එතන. හරි. දැන් ඉතින් කලින් වගේමයිනේ. ආයෙ මොකුත් කරන්න නැහැ මෙතන. θ කොහෙන්ද හොයන්න ඕනේ. දැන් කොහොමද v හොයන්නේ? v සමානයි 30 වර්ගය දන 58.3 වර්ගයේ වර්ගමූලය දාන්න ඕනේ. එතකොට අපිට මොකක් වෙනවද? v ගන්න පුළුවන්. හරි. v එක ගන්න පුළුවන්. හරි. ඒ වගේම අපිට θ ඕන නම් θ සමානයි හරි tan inverse θ සමානයි tan inverse කීයද? θ සමානයි tan inverse 58.3 බෙදීම 30 කියලා ගත්තේ. හරි. අපි මොකද කරන්න ඕනේ? අපි ළමයි මේ අගේ අරගෙන හරි මේ අගේ ගන්න ඕනේ. අරගෙන මොකද කරන්න ඕනේ? අරගෙන අපි ඒක බලන්න ඕනේ ලඝු පොතේ. බලලා ඉවරලා අපිට පුළුවන් කෝණේ හරියටම හොයාගන්න. හරි. කෝණේ හරියටම හෙව්වේ. රයිට්. එහෙමයි ඒක ගන්න. හොඳයි ළමයි දැන් ඇත්තටම මෙතන v එන්නේ හරි v අගේ එන්නේ 65.5ක් වගේ සුළු කරද්දි හරිද 65.5ක් වගේ එන්නේ ms රින් එක. හරි. එතකොට දැන් අපිට ඊළඟට හොඳද? ඊළඟට අපි හොයන්න ඕනේ මොනවද තව හොයන්න තියෙන්නේ? හරි බලමු. හරි අපි තව හොයන්න ඕනේ මෙන්න මේවානේ. අපි දැන් මෙයා නම් හෙව්වා v නම් හොයාගත්තා. හරිද? කොහොමද හෙව්වේ? සිරස් දැන් අපි v හෙව්වේ කොහොමද? මේ v හෙව්වේ ඉස්සරෝම තිරස් ප්‍රවේග සංරචකය හොයාගත්තා. ඒක නම් ඉතින් වෙනස් වෙන්නේ නැහැ නේ මෙතන ඉඳලම නියතයක් 30යි. හරිද? ඊළඟට සිරස් ප්‍රවේග සංරචකය හොයන්න උනා. සිරස් ප්‍රවේග සංරචකය හොයන්න අපිට සිරස් ප්‍රවේග සංරචකයට මොකක් දැම්මද? මේ සිරස් ප්‍රවේග සංරචකයට අපි v සමානයි v වර්ග සමානයි u වර්ග ධන 2s දාලා v නෝට් එක හෙව්වා. සිරස් ප්‍රවේග සංරචකයේ මෙතනදී v නෝට්. එතකොට ඒක හෙව්වා අපි කීයද? 58.3යි කියලා. හොයලා අපි සම්ප්‍රයුක්තය ගත්තා v ගත්තා. හරිද? ඒ වගේම θ කෝණෙත් ඕන නම් මේ විදිහට ගන්න පුළුවන්. හරි. දැන් අපිට ඕනේ තව හරි මේ උපරිම උස ඕනේනේ. පොළොව මට්ටමේ ඉඳලා උපරිම උස ඕනේ. ඒ වගේම මෙන්න මේ r කියන තිරස් පරාසයත් ඕනේ. r කියන තිරස් පරාසයත් ඕනේ. හරි. අපි බලමු කොහොමද ඒ දෙක හොයන්නේ කියලා. ඒ කියන්නේ මේ උපරිම උස h එකයි r එකයි හොයන්නේ කොහොමද කියලා බලමු. හොඳයි ළමයි. දැන් අපි බලමු මෙන්න මේ r එක හොයන්නේ කොහොමද කියලා ඉස්සරවම බලමු. හරි. r එක. හරි. තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි බෝලේ මෙතන ඉන්නවා. හරි. බෝලේ මෙතන ඉඳලා මෙහෙම ප්‍රක්ෂිප්තාකාර මාර්ගයේ මෙතෙන්ට එන්න ගත වන කාලය සිම්පල් t කියලා හිතමුකෝ අපි. හරි. ගත වන කාලය සිම්පල් t කියලා හිතමු. හරි. සම්පූර්ණ චලිතයට ගත වන කාලය. හරි. කොතෙන්ද කොතෙන්ද? මෙතනින් පටන් ගන්න එක ඔහොම මෙතෙන්ට එන්න. හරි. එතකොට ළමයි ඒ කාලය තුල තමයි ඒ කියන්නේ මේ සිම්පල් t කාලය තුල තමයි සිරස් ප්‍රවේග සංරචකයේ මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එන්නේ. බෝලය මෙහෙම මෙතෙන්ට යනකොට සිරස් ප්‍රවේග සංරචකයේ මෙතෙන්ට යනවා. බෝලේ මෙතන ඉඳලා ආයේ මෙහෙම වට පල්ලෙහාට වෙනකොට සිරස් ප්‍රවේග සංරචකයේ මෙතන ඉඳලා පහළට එනවා. ඒ වගේම බෝලේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට ළමයි මේ බෝලය මෙතන ඉඳලා මෙතෙන්ට එනකොට තිරස් ප්‍රවේග සංරචකය මෙන්න මෙහෙම කොහෙටද? මේ පැත්තට මේ විදිහට එනවා. කොතෙන්ට එනවද? හරි. බලමු කොතෙන්ට එනවද කියලා. මෙන්න මෙතෙන්ට එනකන් එනවා මේ. හරි. ඔච්චරක් එනවා. හරි. බලන්න තේරුම් ගන්න. ඒක. රයිට්. බලන්න මෙච්චරක් එනවා. හරි. තිරස් ප්‍රවේග සංරචකය. එතකොට තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙනවද ළමයි? නැහැ. තිරස් ප්‍රවේග සංරචකයේ 30ම තමයි. 30 ms රින් එකම තමයි. හරි. දැන් අපිට හිතන්න දැන් අපි දන්නවා මේ දුර. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට දුර r නේ. හරිද? තිරසට එන දුර. මේ බෝලේ මෙහෙම එනකොට
තිරසට එන දුර මෙච්චරක් එනවා. හරිද? එතකොට දැන් අපිට r ඕනේනේ. හරි. තිරසට එන්න ගත වෙන කාලය කොච්චරයිද? සිම්පල් ටීම තමයි. දැන් බෝලේ ළමයි මෙහෙම මෙතෙන්ට එනකොට හරිද? තිරසට කොච්චරක් එනවද? r ප්‍රමාණයක් එනවා. ගත වෙන කාලය සිම්පල් ටී. හරිද? බෝලේ එන්න ගත වෙන කාලෙම තමයි ඉතින් සංරචක දෙකටත් යන්න ගත වෙන්නේ. හරිද? සංරචක දෙක කියන්නේ ඉතින් ඇත්තටම බෝලේ යනවා කියන එකනේ ළමයි. හරිද? බෝලේනේ. බෝලේ මෙතෙන්ට එනකොට මෙන්න මේ v ප්‍රවේගයෙන් මෙතෙන්ට වදිනකොට සංරචක දෙකත් එතෙන්ටම එනවා. හරිද? ඉතින් ඒක මේක ඇත්තටම කියන්න ඕන එකක් නෙමෙයි. සරලව තේරෙන්න ඕන එකක්. අපි මෙතන සංරචක විභේදනය කරනවානේ. හරිද? එතකොට බෝලේ ඔහොම එනකොට විභේදනය කරපු සංරචක දෙකත් ඒ විදිහටම යන්න ඕනේ. ඉතින් දැන් සිරස් එක සිරසට මෙහෙම යනවා. තිරස් එක මෙහෙම එනවා. හරි? එතකොට තිරස් එකට අපිට පුළුවන් s = ut දාලා මෙන්න මේ r හොයන්න. මොකද තිරස් කියන්නේ තිරස් පරාසය දැන් ගත්තොත් මෙතන ඉඳලා මෙතෙන්ට r නේ. හරි? දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කාලය අපි දන්නේ නැහැ. හරි? කාලය දන්නේ නැහැ. මේ සිම්පල් t දන්නේ නැහැ. සිම්පල් t එක හොයාගන්න ඕනේ. ඉතින් හොයාගන්න පුළුවන් නේ. ඇයි කොහොමද හොයන්නේ? ඇයි ඉතින් සිරස් ප්‍රවේග සංරචකය ගන්නකො. එයා මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එනවා. v0 කීයද? v0 ගේ 58.3යි. හරි? දැන් අපි දන්නවා මෙයා මෙතනට ගිහිල්ලා එතන ඉඳලා ආපහු මෙතෙන්ට එනවා කියලා. හරි? දැන් අපි මොකක් කරන්න ඕනේද? ඒක හොයමු. හරිද? ඒක හොයමු අපි. කොහොමද හොයන්නේ? දැන් බලමු ඉහළට හරි පහළට හරි දෙපැත්තෙන් ඕන පැත්තට මම පහළට දාන්නම්කෝ. පහළට v = u ධන at දාමු. කාටද මේ දාන්නේ? කාටද මේ v = u ධන at දාන්නේ? මේක දැන් මේ පහළට සිරස් ප්‍රවේග සංරචකයට. මොකද අපි තිරස් එකට දාලා t හොයන්න බෑ. මොකද තිරස් එකේ අපි r දන්නෙත් නෑනේ. තිරස් ප්‍රවේග සංරචකයට දාලා t හොයන්න අපි දන්නේ කියන්නේ r දන්නේ නෑනේ. r දන්නේ නැතිනම් බෑ. දැන් අපි r තමයි හොයන්න හදන්නේ. හරිද? ඒකට අපිට t ඕනේ. හරිද? t ගන්න අපිට පුළුවන් සිරස් චලිතයට. හරිද? සිරස් චලිතයට v = u ධන at දාන්න. එතකොට u කීයද? u 30යි. මේ u 30යි. v කීයද? v කියන්නේ v0. ඇයි දැන් එකපාර මෙහෙම ගිහින් මෙහෙම එන චලිතයට. හරිද? මෙතනින් පටන් ගත්තාම උඩට ගිහිල්ලා කොහම පහළට එන චලිතයට තමයි මම මේ චලිත සමීකරණය දාන්න යන්නේ. හරිද? එතකොට v කියන්නේ මොකද්ද? v0. හරි? දැන් පහළට දාන නිසා මෙතන විස්ථාපනයේ බිඳුව නම් චලිත සමීකරණයේ පහළට දාන නිසා පහළ ධන කියලා සලකන්න. පහළ ධන ඉහළ ඍණ කියලා සලකන්න වෙයි. හරිද? එතකොට එහෙනම් තේරුම් ගන්න මෙතන ඉඳලා පහළ ධන මෙතන ඉඳලා ඉහළ ඍණ. හරි? එහෙනම් v ධනාගයක්. හරිද? v කියන්නේ v0 නේ. හරිද? ඒක අපි මම දානවා කීයද 58.3යි කියලා. මේ විදිහට දානවා 58.3යි සමානයි u කීයද? u ඍණ 30යි. ඇයි ඍණ 30 දාන්නේ? ඍණ 30 දාන්නේ අපි සලකන දිශාවට නෙමෙයි ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්නේ. කියන්නේ සලකන දිශාව ධන ප්‍රතිවිරුද්ධ දිශාව ඍණ. එහෙනම් u තියෙන්නේ ඍණ දිශාවට නිසා ඍණ 30යි. හරිද? ඊට පස්සේ දැන් චලිතය සලකන්නේ පහළටනේ. පහළට තියෙන ත්වරණයද මන්දනයද? ත්වරණය. එහෙනම් 10යි. ගුණ කිරීම t. අපිට t නේ ඕනේ. හරි. එතකොට 10යි t සමානයි බලන්න 88.3යි. හරි 88.3යි. එහෙනම් t සමානයි ළමයි 8.83යි තප්පර. හරි t සමානයි 8.83යි තප්පර නේ. ඒ කියන්නේ මේක මෙහෙම ගිහින් මෙහෙම එන්න ගත වන කාලය තප්පර 8.83යි. එහෙනම් බෝලෙට මෙහෙම මෙතෙන්ට එන්න ගත වෙන්නේ ඉතින් ඒකමනේ. තප්පර 8.83යි. හරි මේ චලිත කාලය පියාසර කාලය ඇහුවොත් එහෙම ඉතින් ඔන්න සිරස් ප්‍රවේග සංරචකයට චලිත සමීකරණ දාලා අපිට මේ පියාසර කාලය හොයන්න පුළුවන් වෙනවා. හරි. ඒ වගේම ළමයි බලන්න දැන් මෙතන ඉඳලා හරි දැන් හිතන්නකෝ මෙතන ඉඳලා හරිද මෙතන ඉඳලා තිරස් ප්‍රවේග සංරචකයට මෙතෙන්ට එන්න ගත වෙන්නේ සිම්පල් ටීමනේ. එහෙනම් තිරස් ප්‍රවේග සංරචකයට මම මෙහෙට s = ut දානවා. කාටද? තිරස් ප්‍රවේග සංරචකයට. මෙයාට මෙහෙම එන එකට. හරිද? කොච්චර දුරක් එනවද t කාලයක් තුල? r දුරක් එනවා. බලන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනවා. හරි. එහෙනම් ළමයි r සමානයි හරි u දන්නවා අපි දැන් 30යි හෙව්වා. ඒක අපි දන්නවනේ වෙනස් වෙන්නේ නැහැ නියතයි මේ. මෙතනදි 30යි නම් මේ මෙතනදි 30යි මෙතනදි 30යි මෙතනදි 30යි වෙනස් වෙන්නේ නැහැ. තිරස් එක වෙනස් වෙන්නේ නැහැ. මොකද බාහිර බල නැහැ තිරසට. ඒ නිසා. එතකොට 30 ගුණ කිරීම t කියන්නේ දැන් t අපි හෙව්වා. t කීයද? t එක ඇවිල්ලා 8.83යි. හරි. එතනින් අපිට r ගන්න පුළුවන්. 9යි 24න් 4 ඉතුරු 2යි 24යි 26යි. හරි. ඔය විදිහට ගන්න පුළුවන් අපිට. හරි. 264.9යි කියලා. හරි. ඔය විදිහට ගත්ත හැකි මීට. රයිට්. එතකොට ළමයි ඕන් ඔය විදිහට අපිට තිරස් පරාසය හොයාගන්නත් පුළුවන්. හරි. හරි ළමයි ඊට පස්සේ අපි තව හොයන්න ඕනේ මොකක්ද? අපි හොයන්න ඕනේ මෙන්න මේ උපරිම උස.
අපි දන්න දැන් මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට නම් ගොඩනැගිල්ල උස අපි 125 කියලා දන්නවා. දැන් අපි දන්නේ නැත්තේ මොකද්ද? h1 එක. මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට. හරි. හොඳට බලන්න. ඒකටත් අපිට පාවිච්චි කරන්න ඉන්නේ සිරස් ප්‍රවේග සංරචකයම තමයි. හරි. දැන් හිතන්නකෝ සිරස් ප්‍රවේග සංරචකයේ මෙතනදී 30යි මෙතනදී බිඳුවයිනේ. හරි. මෙතනදී 30යි මෙතනදී බිඳුවයි. එහෙනම් මෙන්න මේ උස යනකොටනේ බිඳුව වෙලා තියෙන්නේ. h1 උස යනකොටනේ. එහෙනම් අපි සිරස් ප්‍රවේග සංරචකයට ළමයි මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් උපරිම උසට යනකම් චලිත සමීකරණයක් දානවා. හරි. අපි උඩට දානවා මේ විදිහට v වර්ග සමානයි u වර්ග ධන 2as කියලා. හරි. කොතෙන්ද දාන්නේ? මෙතන ඉඳලා මෙතෙන්ට. දැන් එතකොට ආරම්භක ප්‍රයෝගය මෙතන u මෙතන 30යි v බිඳුවයි. හරි. අපිට ඕනේ මෙන්න මේ උස h1 එක ඕනේ. හරි. රයිට්. එතකොට v බිඳුවයි u කියන්නේ 30 වර්ගය ධන 2 ගුණ කිරීම. දැන් උඩට නම් මන්දනයක් නේ ඍණ 10 ගුණ කිරීම s. s කියන්නේ h1. ඒ කියන්නේ 20යි h1 සමානයි 900යි කියලා එනවා. හරි. එතකොට h1 සමානයි කීයද? 45යි මීටර කියලා එනවා. h1 සමානයි 45යි මීටර කියලා එනවා. හරි. එතකොට එහෙනම් මුළු උස ගන්න අපි මොකක් කරන්න ඕනේද? මෙතන h1 45 නම් 125ට මොකක් කරන්න ඕනේද? 45 එකතු කරන්න ඕනේ. එතකොට මුළු උස අපිට ගන්න පුළුවන් සිම්පල් h එක කීයද? සිම්පල් h එක 125ට එකතු කරන්න ඕනේ 45. 170යි මීටර කියලා එනවා. එහෙනම් 170යි මීටර උසක් මෙයා පොළොව මට්ටමේ ඉඳලා යනවා. ගොඩනැගිල්ල ඉහළ මට්ටමේ ඉඳලා ගත්තොත් යන්නේ කොච්චරයිද? මීටර 45ක් විතර h1 එක. හරි. තේරුම් ගන්න මේ වගේ ගැටලු.